හැමදෙනාටම තෙරුවන් සරණයි. විවිධ රටවලින් සම්බන්ධ වෙන. එහෙමනම් අපි දැන් ආරම්භ කරමු. මම වීඩියෝ ඔෆ් කරනවා. ඒ වගේම හැමදෙනාම මියුට් කරනවා මේ වෙලාවේදී. හැමදෙනාම සාදුකාරයක් දී ත්‍රිසරණ පන්සල සමාදන් වීම සඳහා নমස්කාරය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ච පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකං සමයං ආයස්මා ආනන්දෝ සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමී. අතකෝ ආයස්මා ආනන්දෝ පුබ්බන්න සමයං
නිවාසෙත්වා පත්ත චීවර මාදාය සාවත්තිං පිණ්ඩාය පාවිසී ආයස්මතා වංගීසේන පච්ඡා සමනේන තේන කෝපන සමයේන ආයස්මතෝ වංගීසස්ස අනභිරති උප්පන්නා හෝති රාගෝ චිත්තං අනුද්ධංසේති අතකෝ ආයස්මා වංගේසෝ ආයස්මන්තං ආනන්දං ගාථාය අජ්ජභාසී කාමරාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාධු නිප්පාපනං රෝමි අනුකම්පාය ගෝතමාති සංඥාය විපරියේසා චිත්තං තේ පරිඩයිහති නිමිත්තං පරිවජ්ජේති සුභං රාගූප සංහිතං සංඛාරේ පරතෝ පස්ස දුක්ඛතෝ මාව අත්තනෝ නිබ්බාපේහි මහරාගං මාඩය හිත්තෝ පුනප්පුනං අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං සතිකාය ගතාත්‍යත්හු නිබ්බිදා බහුලෝ භව අනිමිත්තංච භාවේහි මානානුසය සමුච්චහා තතෝ මානාභිසමයා උපසන්තෝ චරිස්සසීති වාසනාවන්ත පින්වත්නි ඔබ සැම දෙනා අදත් මේ සතිපතා ඉරිදා ධර්ම දේශනාව සහ ප්‍රශ්නෝත්තර සැසිය සඳහා පිළිගන්නවා. ඔබ දන්නා පරිදි මේ සතියේ අද දින මේ ධර්ම දේශනාවේ සහ ප්‍රශ්නෝත්තර සැසියේ මාතෘකාව තමයි සංඥා විපර්යාස සහ එයින් මිදීම. සංඥා විපර්යාස සහ එයින් මිදීම. ඉංග්‍රීසියෙන් කියනවා නම් misstep of perception and disenchantment thereof. Misstep of perception and disenchantment thereof. ඔබ මුලින්ම අපි දැනුම් දුන්න පරිදි Facebook සහ ඒ වගේම WhatsApp හරහා ඔස්සේ ඔබ දන්නවා මේ අද මේ සංඥා විපර්යාස සහ එයින් මිදීම කියන මේ මාතෘකාව පදනම් වෙලා තියෙන්නේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වූ ඒ වගේම ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද හාමුදුරුවන් සහ ආනන්ද හාමුදුරුවන්ට පස්සේ බොහෝ කාලයකට පස්සේ පැවිදි වූ වංගීස හාමුදුරුවන් අතර ඇති වූ සාකච්ඡාවක් මුල් කරගෙනයි. එතකොට මේ මාතෘකාව වශයෙන් අපි සඳහන් කළ කෙටි සූත්‍රයේ නම ආනන්ද සූත්‍රය. එම සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ වංගීස සංයුත්තයේ. මේ වංගීස හාමුදුරුවන්ගේ නමින්ම සංයුත්ත නිකායේ තියෙන සංයුක්තයක්. ඒ සංයුක්තයට කියන්නේ වංගීස සංයුත්තය කියලා. එතකොට මේ ඒ සංයුත්ත නිකායේ වංගීස සංයුත්තයෙහි තිබෙනවා සූත්‍ර 12ක්. ඒ සූත්‍ර 12න් ඒ වංගීස සංයුත්තයේ එන හතරවැනි පිළිවෙලට බැලුවහම මේ සූත්‍ර 12න් හතරවැනි තැනට එන සූත්‍රය ආනන්ද සූත්‍රය. ඒක ඒ තමයි අද අපේ මේ දේශනාවෙහි මාතෘකාව. ඒතර මේ වංගීස සංයුත්තේ ඔබ දන්නවා සංයුත්ත නිකාය ගත්තාම තියෙනවා දේවතා සංයුත්ත, කෝසල සංයුත්ත, භික්ඛුනී සංයුත්ත, මාර සංයුත්ත යන ආදී වශයෙන් ඒ නම් වලින් සඳහන් වෙන්නේ ඒ සංයුත්තයෙහි මේ අන්තර්ගත වෙලා තියෙන සූත්‍ර වලට මුල් වූ පුද්ගලයාගේ නමින් බොහෝ විට. ඉතින් එතකොට දැන් කෝසල සංයුත්ත නම් කොසල් රජුරෝ සහ බුදුරජාණන් වහන්සේ අතර තිබුණු සාකච්ඡා. ඒ වගේම මේ වංගීස සංයුත්තයේ සඳහන් වෙන ඒ සූත්‍ර 12 වංගීස හාමුදුරුවෝ මුල් කරගෙන උන්වහන්සේ තවත් ආනන්ද හාමුදුරුවෝ වගේ කොහාමුදුරු කෙනෙක් සමග යම් කෙනෙක් සමග බුදුහාමුදුරුවෝ සමග හෝ ඒ වගේ කෙනෙක් සමග උන්වහන්සේ
තිබුණු සාකච්ඡා කෙටි සාකච්ඡානු මත දේශිත ඉතා කුඩා සූත්‍ර තමයි. එතකොට මේ අද මාතෘකාව ඒ වංගීස සංයුත්තයෙහි ආනන්ද සූත්‍රය. ඒ ආනන්ද සූත්‍රය කියලා නමින් තියෙන හේතුව ඒ වංගීස හාමුදුරුවෝ සමග ඒ සාකච්ඡාව කළේ ආනන්ද හාමුදුරුවෝ නිසා. එතකොට මේ සූත්‍ර දේශනාව ඔබ දන්නවා ආනන්ද හාමුදුරුවෝ රහත් බව ලැබුවේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ කියලා. හැබැයි උන්වහන්සේ සෝවාන් ඵලය ලබාගෙන හිටපු කෙනෙක්. මේ වංගීස හාමුදුරුවෝ ත්‍රිපිටකයේ හරිම ප්‍රසිද්ධයි. අපි මුලින්ම අපි වංගීස හාමුදුරුවන්ගේ ජීවිත කතාව කෙටියෙන් බලමු. මොකද උන්වහන්සේගේ ජීවිත කතාව අපි කෙටියෙන් දැනගන්න ඕනේ. එතකොට මේ දේශනාවෙහි වැදගත් වෙනවා ඒ නිසා. එතකොට වංගීස හාමුදුරුවෝ ගැන බොහෝ විට සඳහන් වෙනවා ත්‍රිපිටකයේ. දැන් මේ වංගීස සංයුත්ත නිකායක සංයුත්තයක්ම වෙන් වෙලා තියෙන්නේ වංගීස හාමුදුරුවෝ වෙනුවෙන්. ඊට අමතරව උන්වහන්සේ ගැන බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. මේ උන්වහන්සේ ගැන ඒ වගේම ඔය මේ තේරගාථාවල තියෙනවා වංගීස හාමුදුරන් විසින් ප්‍රකාශ කරපු උන්වහන්සේ අවබෝධය අරහත්වය ලැබුවට පස්සේ උන්වහන්සේ කරපු ප්‍රකාශ තියෙනවා තේරගාථාවල. නොයෙක් තැන්වල සඳහන් වෙලා තියෙනවා උන්වහන්සේ ගැන. නොයෙක් සූත්‍රවල පිටකේ සඳහන් වෙනවා. නමුත් අපි දැන් බලමු මේ වංගීස හාමුදුරන්ගේ ජීවිත කතාව කෙටියෙන් බලමු. උන්වහන්සේ මේ බ්‍රාහ්මණ පවුලක උපන් කෙනෙක්, බමුණෙක්. ඉතින් හරි දක්ෂයි. ඒ වගේම තරුණ වයසේ වේදය ඉගෙන ගත්තා හොඳින්. මුදට වේදය හින්දු ආගමේ ඒ වේද පොත් වේදය හොඳින් ප්‍රගුණ කළා වංගීස. ඒ වගේම මේ වංගීසට තිබුණා විශේෂ මේ ස්කිල් එකක්, හැකියාවක් තිබුණා. ඔබ ඒ කතාව අහලා ඇති. ඒ සමහරට ඒ කතාව ඇහුවාම මතක් වෙයි යා මේ අහබලා නේද කියලා. ඒ වංගීසට තිබුණා මේ විශේෂ හැකියාවක්. ඒ හැකියාව තමයි මියගිය කෙනෙකුගේ හිස් කබලක් වංගීසට ගෙනත් දුන්නාම වංගීස ඒ ඇඟිලි තුඩු වලින් නියපොතු වලින් ඒ හිස් කබලට තට්ටු කරලා කියනවා මේ මියගිය කෙනා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. ඒ හැකියාව තිබුණා. මේ ඉතින් ඔය හින්දාම මිනිස්සු හරියට මිනිස්සු ඒ වගේ දේවල් වලට කැමතිනේ. දැන් ලංකාවේවත් කොච්චර ඒ වගේට මිනිස්සු ආකර්ෂණව වැඩිනේ ඒ වගේ දේවල් වලට. ඒ නිසා මේ වංගීස කෙටි කාලයකින්, ඒ කියන්නේ අවුරුදු 3ක් ඇතුළත විශාල මුදලක් හම්බ කරා. විශාල මුදලක් ඉපෙව්වා ඒ ඔහුගේ තියෙන ඒ හැකියාව නිසා. ඉතින් මේ සමහරට එයාගේ හැබැයි එයා මේ ඒ වෙනකොට බුදුහාමුදුරුව හම්බ වෙලා තිබ්බ කෙනෙක් නේ, බෞද්ධ නෙමෙයි. ඔහු මේ දැනගෙන කවුද මේ ඔහුගේ යාළුවෝ කැමති වුණේ නැහැ. දවසක් එයා කිව්වා බුදුහාමුදුරුව හම්බෙන්න යන්න ඕන කියලා. මේ මොකද බුදුහාමුදුරුව ප්‍රසිද්ධ කෙනෙක් නිසා. හැබැයි වංගීසගේ යාළුවෝ කැමති වුණේ නැහැ බුදුහාමුදුරුව හම්බෙන්න යනවට. මේ පස්සේ එයා කිව්වා එතෙන්ද ගියාට වැඩක් නැහැ. බුදුහාමුදුරුව හම්බෙන්න ගියාට වැඩක් නැහැ කියලා. කැමති වුණේ නැහැ යනවට කොහොමද. ඉතින් කොහොම හරි පස්සේ කාලෙදී වංගීස මේ පැවිදි වුණා. මේ නිග්‍රෝධ කස්සප කියලා ප්‍රසිද්ධ තව ශාස්ත්‍රූරේ ගුරුවරයෙක් හිටියා. ඒ නිග්‍රෝධ කස්සප ශාස්ත්‍රූවර ළඟ මේ පැවිදි වුණා. එතකොට පස්සේ කාලෙදී ඊට පස්සේ තමයි මේ බුදුහාමුදුරුවෝ හම්බෙන්න යන්නේ. ඉතින් ඒ නිසා තමයි යාගේ යහළුවෝ කැමති වුණේ නැහැ බුදුහාමුදුරුවෝ හම්බෙන්න යනවට. කොහොම ඉන්නකොට තමයි මේ දවසක් ඔය මේ බුදුහාමුදුරුවෝ ළඟ නෑ හම්බෙන්න යන්න ඕන කියලා එයා කිව්වා. ඉතින් ඒ නිසා යාළුවන්ගේ විරෝධය නොතකා බුදුහාමුදුරුවෝ හමු වෙන්න ගියා. බුදුහාමුදුරුවෝ මොකද කළේ? බුදුහාමුදුරුවෝ හරි ප්‍රායෝගිකයිනේ. දැන් මතකනේ අර සිරිම්මාව කියන ලස්සන ගණිකාව මිය ගිය වෙලාවේ හරිම ලස්සන කෙනෙක්
රජවරු පවා ඒ සිරිමාව බෙදා ගන්න උත්සාහ කරපු වෙලාවේ තරුණවාස ලඩක් හැදිවලා නැති වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ අර සිරිමා ගණිකාවගේ එයා නගර සෝබිනියගේ වඩා හොඳයි. ඒ නගර සෝබිනියගේ ශරීරෙ වෙන්දේසි දැම්මනේ ගිහිල්ලා කහවණු ලොකු ගණනකින් පටන් ගන්න දහස් ගණනකින් පටන් ගන්න එක කහවණුව දක්වාම නිකන් ගෙනියන්නේ කියලා කවුරුවක් ගත්තේ නැහනේ. ඇයි බුදුහාමුදුරුවෝ වෙන්දේසි කළේ? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළානේ ජීවත්ව ඉන්න ගණන් කහවණු දහස් ගණන් දීලා රාජකුමාරවරුත් මෙයා වයිටි කරගන්න හැදුවා. මිය ගියාට පස්සේ එක කහවණුකට විකුණන්න බෑ කියලා අනිත්‍යතාවය පෙන්වුවේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ හරියම ඇප්ලයිඩ් ප්‍රායෝගිකයි උන්වහන්සේගේ ධර්මය. ඉතින් ඒ වගේම මේ දැන් වංගීස බුදුරජාණන් වහන්සේ හමුවට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ හිස් කබලක් දුන්නා. හැබැයි ඒ හිස් කබල රහතන් වහන්සේ නමකගේ. එතකොට මේ ඒක දුන්නාට පස්සේ මේ ඊළඟට මේ ඔය තවත් තැන්වල සඳහන් වෙනවා අපදාන පාළියේ සඳහන් වෙනවා මේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් තමයි හම්බුණු වෙලාවකදී මේ බුදුහාමුදුරුවෝ ඉගෙනගෙන තියෙන්නේ. කොහමද දැන් බුදුහාමුදුරුවෝ හම්බුවට ගියාට පස්සේ වංගීසට බුදුහාමුදුරුවෝ දුන්නේ අර රහතන් වහන්සේ නමකගේ හිස් කබලක්. ඉතින් වංගීස තට්ටු කරලා බැලුවා හිස් කබලට. තට්ටු කරලා බැලුවා මොනවත් කියන්න බැරි වුණා. දැන් කියන්න බැරි වුණායින් පස්සේ එතනදී මේ ඔතන රහසක් තියෙනවා කියලා මේ ඇහුවා ඇයි මට මේක කියාගන්න බැරි කියලා ඇහුවා. කියාගන්න බැරි කියලා ඇහුවෙන් පස්සේ එතන රහසක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මේ වංගීසට ඕන රහස දැනගන්න. ඒ නිසා මොකද කරන්නේ? දැන් අර නිග්‍රෝධ කාශ්‍යප ළඟ පැවිදිලා හිටපු කෙනානේ. මෙයා මොකද කළේ? පැවිදි වුණා. පැවිදි වුණා බුදුහාමුදුරුවෝ ළඟ මේ රහස දැනගන්න මේ දැන් වංගීස නොදන්නා රහසක් බුදුහාමුදුරුවෝ දන්නවනේ. දැන් බුදුහාමුදුරුවෝ අර හිස් කබලට තට්ටු කරලා කියාගන්න බැරි වුණාම ඉතින් ලැජ්ජාවකුත් ඇති වෙනවනේ. මට වඩා මේ ගෝතම දන්නවා බුදුහාමුදුරුවෝ දන්නවා කියලා පැවිදි වුණා. මේ ඊළඟට මොකද කළේ? ඒ විදිහට දිග කතාවක් ඒක. පස්සේ කාලෙදී මේ මොකද කළේ? භාවනා කරලා මේ භාවනා කළේ කුමක් ගැනද? ඔය ශරීරයේ තියෙනවනේ මේ දෙතිස් කුණප කොට්ටාස කියලා. The 32 constituents of the physical body. අපේ ශරීරය දැන් තියෙනවනේ constituents නැත්තම් කොටස් 32කට බෙදනවනේ. ඒ අපි කියන දෙතිස් කුණප කොට්ටාස කියලා රත්තිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් ආහාරු අට්ටි අට්ඨිමින්ජා වක්ඛං හදයන් යකනම් කිලෝම පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසම් පිත්තං සෙම්මං පුබ්බෝලෝහිතං අස්සුවසා කේලෝ සිංහානිකා ලසිකං තගේ මත්තුණුන් ගන්ති කියලා ඔය විදිහට අපි යනවන්නේ මේ 32ක් කොටස්. ඒ කොටස් 32 මුල් කරගෙන වංගීස හාමුදුරුවෝ භාවනා කළා. භාවනා කරලා පස්සේ කාලෙදී උන්වහන්සේ මේ රහත් වුණා. එතකොට ඒ විතරක් නෙමෙයි වංගීස හාමුදුරුවෝ හරි ප්‍රසිද්ධයි. ඔය තියෙනවා වංගීස හාමුදුරුවන් උන්වහන්සේ වේදේ හොඳට ඉගෙනගත් හොඳ උගත් එක්කෙනෙක්. උන්වහන්සේ කවි නිර්මාණය කරන්න දක්ෂයි. උන්වහන්සේ මහාන වෙන්න කලිනුත් මේ පොයට් කෙනෙක් මොනවද මේ කවියෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියා. ඉතින් ඒ නිසා ඒ වංගීස හාමුදුරුවන්ගේ ඔය තේර ගාථාවල උන්වහන්සේ රහත් වුණාට පස්සේ කරපු ප්‍රකාශත් හරි ලස්සනයි. ඒකේ තියෙනවා පොයිටික් ගතිය, ගීතමය ගතියක් තියෙනවා. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වුණාට පස්සේ උන්වහන්සේ කරපු ඒ අවබෝධයෙන් පස්සේ රහත් බවට පස්සේ ලැබපු කරපු ඒ ප්‍රකාශ ගැන. අනිත් එක තමයි මේ උන්වහන්සේ පස්සේ කාලෙදී තනතුරකුත් දුන්නා බුදුරජාණන් වහන්සේ වංගීස හාමුදුරුවන්ට රහත් වුණාට පස්සේ. අර උන්වහන්සේට හම්බුණා මේ පටිභානවන්තයන් අතරින්. පටිභාන කියලා කියන්නේ ඕනෑම දෙයක් ක්ෂණිකව පැහැදිලිව ප්‍රකාශ කිරීමේ කුසලය මේ ශක්්‍යතාව ස්කිල් එක තියෙන කෙනෙක් විදිහට. ඒ කියන්නේ උන්වහන්සේට හම්බුණා මේ ඒ තනතුර. පටිභානවන්තයන් අතරින් පටිභාන කියලා කියන්නේ යම් කිසි දෙයක් පැහැදිලිව ක්ෂණිකව උත්සාහයකින් තොරව ලස්සනට විස්තර කිරීමේ හැකියාව. දැන් ඔබ දන්නවා අපි පස්සේ කාලේ අනාගතයේ අපි කරන අපි රහතන් වහන්සේ පිළිබඳ අපි ඉදිරියේදී දේශනා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එදී අපි කතා කරමු අර සතර
මොනවද මේ තියෙනවනේ සිව්පිලිසිඹියා මේ සිව්පිලිසිඹියා පත් රහතන් වහන්සේලා කියලා පිරිසක් හිටියන අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියලා මේ විශේෂ හැකියාවන් ධර්මය විස්තර කිරීමේ විශේෂ හැකියාවක් සහිතව රහත් බව ලබන රහතන් වහන්සේලා කොටසක් ගැන කියවෙනවනේ. ඉතින් මෙතනදී උන්වහන්සේට මේ පටිභානවන්තයන් අතරින් එතකොට ඒ කියන්නේ උන්වහන්සේට අගතනතුර හම්බුණා preeminent in ready expression. ඕනම දෙයක් ක්ෂණිකව විස්තර කිරීමේ හැකියාව. ඉතින් තනතුර පස්සේ කාලේ හම්බ වුණා. මේ ඉතින් උන්වහන්සේ ගැන තවත් බොහෝ විස්තර සඳහන් වෙනවා. ඒ නිසා තමයි පසු කාලෙදී ඔය වංගී සමහරහතන් වහන්සේ මේ හරිම මේ ප්‍රසිද්ධයි උන්වහන්සේ ගැන. එතන උන්වහන්සේගේ නම වංගීස කියන එකේ හේතුව තමයි උන්වහන්සේ උපන්නේ වංග කියන ප්‍රදේශයේ ඉන්දියාවේ වංග දේශයේ උපන්නේ. ඒ නිසා වංග දේශයේ උපන් හින්දා වංගීස කියලා කියනවා. ඒ වගේම තමයි තවත් තේරුමක් තමයි උන්වහන්සේට මේ අර මාස්ටර් ඒ කියන්නේ විශාරදත්වයේ තිබුණා වචනවල කියන්නේ බුද්ධ දේශනාවෙහි වචනවල විග්‍රහයේ භාෂාවෙහි විශේෂ හැකියාවක් තිබුණා. ඒ නිසාත් වංගීස කියලා කියනවා. ඉතින් කොහොම හරි නමුත් දැන් මේ ඔය කෙටියෙන් සඳහන් කළේ වංගීස හාමුදුරුවන්ගේ ජීවිත කතාව. මොකට අපිට මේ සූත්‍රයට අවශ්‍ය හින්දා. නමුත් දැන් මේ වෙනකොට මේ වංගීස සංයුත්තයෙහි මේ සූත්‍රය මේ ආනන්ද සූත්‍රය දේශනා කරනවා කියන්නේ ඒ සිද්ධිය සිද්ධ වෙනකොට වංගීස හාමුදුරුවෝ රහත් වෙලත් නැහැ. උන්වහන්සේ මහාන වෙලා වැඩි කාලයක් ගත වෙලත් නැහැ. ඒ නිසා උන්වහන්සේ එතකොට මහාන වෙලා එච්චර කාලයක් ගත වෙලා නැති පුතජන හාමුදුරු නමක්. ඉතින් ඒ නිසා තමයි අපි කෙටියෙන් බලමු මේ කෙටි සූත්‍රයේ මම මාතෘකාව වශයෙන් සඳහන් කළානේ. ඒකං සමයං ආයස්මා ආනන්දෝ සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ ආනන්ද හාමුදුරුවෝ වැඩ සිටින කාලෙදී මේ අතකෝ ආයස්මා ආනන්දෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදාය. දැන් උදා පෙරවරු කාලෙදී උන්වහන්සේ පාත්‍රා සිවුරු අරගෙන පාත්‍රයේ අරගෙන සවැත් නුවර පිණ්ඩපාතයට වැඩියා. කාත් එක්කද ආයස්මතා වංගීසේන පච්චාසමනේන. පච්චාසමනේන කියන්නේ පස්සේ මහාන වුණ කෙනා කියන එක. ඒ ඉතින් ආනන්ද හාමුදුරන්ට වඩා ගොඩක් පස්සේ මහාන වෙච්ච කෙනෙක්. ඒකෙන් පෙන්වන්නේ උන්වහන්සේ අලුත් කියලා තාම. එතකොට මේ වංගීස හාමුදුරුවොත් එක්ක තමයි දැන් මේ ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතයට සවැත් නුවර නගරයට දැන් මේ වඩින්නේ පෙරවරුවේ. එතකොට දැන් මේ පිණ්ඩපාත වඩන අතරතුරේදී අපි අර මුලින් මාතෘකාව ගැන අනවුන්ස් කරනවා. මේ කිව්වේ මේ වංගීස හාමුදුරුවෝ සහ ආනන්ද හාමුදුරුවෝ සංවාදයක් ඔස්සේ තමයි මේ අද මේ ධර්ම සාකච්ඡාව කරන්න කියලා ධර්මදේශනාව. ඉතින් ඒ දෙනම පිණ්ඩපාතයට වැඩියා. එහෙම යන අතරතුරේදී ආනන්ද හාමුදුරුවන්ට පංගීත හාමුදුරුවෝ මෙන්න මෙහෙම ප්‍රකාශ කළ ගාතාවකින් කාමරාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාතු නිබ්බාපනං රූමි අනුකම්පාය ගෝතමං කියන සඳහන් කරනවා ආනන්ද හාමුදුරුවන්ට ස්වාමීනි මට මේ වෙලාවේ කාමරාගේන ඩයිහාමි මම කාමරාගයෙන් දැවෙමින් ඉන්නේ. දැන් කාමරාග කියලා කියම නිකම්ම රාගය නෙවෙයිනේ. අපි රාගය ගැන බොහෝ සාකච්ඡා කළානේ. කාමරාගය කියලා කිව්වහම ඒක ලිංගිකත්වයට සම්බන්ධයි. කාමරාගේන ඩයිහාමි මම කාමරාගයෙන් දැවෙනවා ස්වාමීනි. චිත්තං මේ පරිඩයිහති මගේ හිත හාත්පසින්ම දැවෙනවා ගිනි අරන් තියෙන්නේ. ඩයිහති කියන්නේ දැවෙනවා ගිනි අරගෙන. පරි කියන්නේ සම්පූර්ණයෙන්ම. හාත්පසින්ම මේ හිත ගිනි අරන් දැවෙනවා. සාදු නිබ්බාපනං බ්‍රූහි අනුකම්පාය ගෝතමාති. ගෞතම ශ්‍රීමත් ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අනුකම්පාවෙන් උන්වහන්සේ අපට අනුකම්පා කරනවා. අනේ ඒ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ මට ඒ මිදෙන්න නිබ්බාපනං ඒ කාමරාගය නැති කරගෙන ඒ නිවීම සඳහා මට කරුණාකර මේ විදිහ කියන්න කොහොමද මං ඒකෙන් නිවෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දැන් බුදුහාමුදුරුවන් මුල් කරගෙන තමයි මෙතන කියන්නේ. මෙතන සඳහන් වෙනවා අනුකම්පාය ගෝතමාති කියලා. බුදුහාමුදුරනේ ඒ දෙනමගේම සාස්ත්‍රුන් වහන්සේ.
ඉතින් අනේ බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරනවා වගේ ඒ නිසා මට ඒ රාග ගින්න නිවා ගන්න මට උපකාර කරන්න කියලා කියනවා. එතන ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා. සංඥාය විපරියේසා. එතකොට ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙච්ච කෙනෙක් පමණයි. සංඥාය විපරියේසා චිත්තං තේ පරිඩයිහති. පස්සේ කියනවා ඔබ වහන්සේගේ චිත්තං තේ ඔබගේ ඔය ඔබ වහන්සේගේ හිත පරිඩයිහති හැම පැත්තෙම ගිනි අරන් තියෙන්නේ. සංඥාය විපරියේසා. සංඥා විපර්යාසයේ හින්දා. ඕක තමයි අපි මේ මාතෘකාවට අපි සඳහන් කළේ මේ සංඥා විපර්යාසය සහ එයින් නිවීම එයින් මිදීම නැත්තම් නිවීම කියලා අපි සඳහන් කළේ ඒ නිසා. දැන් ඔතන නිවෙනවා කියලා කියන්නේ එයින් ඉවත් වෙනවා. ඒ කියන්නේ disenchantment. එතනින් අපි enchant වෙලා ඉන්නේ හැම දෙයකටම. enchant වෙනවා කියලා කියන්නේ බැඳිලා උද්දීපනය වෙලා සතුට හොයාගෙන යන්නේ. අපි enchanted නේ. මෙතන disenchantment. ඒකෙන් එතන හැබැයි නිවෙන්න ඕනේ. දැන් මෙතන කාම සංඥාය විපරියේසා චිත්තං තේ පරිඩයිහති කියනවා. වංගී සහාමුදුරනේ තමුන්නාන්සේගේ ඔය හිත හැම පැත්තෙම ගිනි අරන් තියෙන්නේ ඔබ වහන්සේ සංඥා විපර්යාසය නිසා. එතන විපර්යාසය කියලා කියන්නේ මේ මිස් ස්ටෙප් එක. ඒ කියන්නේ දැන් වචනේ පොඩ්ඩක් දැන් හොඳට මතක ගන්න ගම්වල අපේ මිනිස්සු සමහර ඉස්කෝලේ ගියේ නැතත් හරියට මේ සුද්දා ලංකාවට ආවට පස්සේ ඉංග්‍රීසි කිය මම ඉගෙන ගත්තා වගේ අතීතයේ ඉඳලම මේ බෞද්ධ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ගත්ත මේ ප්‍රඥාව මේ හැම විටම එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට එහෙම නැත්නම් උපහැරණයක් විදිහට හැම විටම ගම්වල මිනිස්සු පාවිච්චි කළේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න දැන් ගම්වල ලංකාවේ සාමාන්‍යයෙන් ගම්වල කියන්නේ හේතුව ඒ ගම්වල තාම එක නගරයට වඩා රැඳිලා තියෙන හින්දා. ඈත පිටිසර ගියාම වුණත් දැන් සමහරට ගෙදරක ඔන්න දැන් පුතා හරි දුව හරි ටික දවසක ඉඳලා ටිකක් අමුතු විදිහේ කලබලයකින් ඉන්නවා නිකන් සංතාපයකටපත් වෙලා. ඊට පස්සේ අම්මා හරි තාත්තා හරි අහනවා මේ මොකද්ද මේ උඹේ විපර්යාස මේ දවස් දෙන විපර්යාස කියලා. උඹට වෙලා තියෙන විපර්යාසය මොකද්ද කියලා අහන්නේ. විපර්යාසය කියන්නේ ගම්බද අපේ ප්‍රොනන්සියේෂන් එක උච්චාරණය. මොකද්ද මේ උඹේ විපර්යාස මේ දවස්වල කියනවා. අන්න බලන්න. මේ ඔය ධර්මයෙන් ආපු වචනයක් ඔක විපර්යාසය. විපර්යාස පාලියෙන් එතන විපර්යාස සංස්කෘතෙන් විපර්යාස කියනවා ගමේ අපි උච්චාරණය. එතකොට මොකද්ද උඹට වෙලා තියෙන මේ විපර්යාසය කියලා කියනවා මිනිස්සු. ඒ කියන්නේ අර සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ මොකක් හරි වෙන දෙයකට හිත බැඳිලා. අපි දන්නවනේ සංඥාව ගැන අපි දේශනා ගොඩක් කළානේ පෙරදි සාකච්ඡා. ඔබත් ප්‍රශ්න අහලා තියෙනවා. ඒව නැවත ශ්‍රවණය කරන්න දැනගන්න. මේ දැන් සංඥාව කියලා කියන එක අපි විස්තර කළානේ මතකද? සංඥාව කියලා කියන්නේ මොකද්ද කියලා අපි විස්තර කළා. සංඥාව අපි ඉංග්‍රීසියෙන් කියන perception. මේ ළඟදී තිබ්බ දේශනාවකට අපි සඳහන් කළේ බුද්ධ දේශනාවට අනුව අර තේන සූත්‍රයේ වගේ සූත්‍ර වලට අනුව මේ මරීචික උපමා සංඥා කියලා විස්තර කළේ. ඒ කියන්නේ සංඥාව හරියට මිරිඟුවක් වගේ කියලා අර මුවන්ගේ උපමාවෙන් අපි සඳහන් කළේ මතකනේ. මේ perception කියන එක සංඥාව කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය හරහා අපි බාහිර ලෝකෙන් අපි දේවල් අල්ල ගන්නවනේ. ඒ අල්ලගන්න දෙයට මොනවද කියන්නේ? ඒ අල්ලගන්න දෙයට කියන්නේ ආරම්මන කියලානේ අරමුණුනේ. එතකොට ඉන්ද්‍රිය වලින් අරමුණු අල්ල ගන්නවා. ඕකටනේ අපි කියන්නේ සංඥා කියලා perception එක. එතකොට ඒ දේවල් අපි ගන්නවා අල්ල ගන්න එක. එතකොට දැන් ඕනෑම පුසජ්ජනෙක් යම් කිසි දෙයකට සංඥාව ගොඩක් බැඳුනොත් එතන විපර්යාසයක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙතන වංගී සහාමුදුරන්ට උනේ ඒක. වංගී සහාමුදුරන්ට සංඥා විපර්යාසයක් ඇති වුණා. එතකොට මොකක්ද දැන් සංඥාව කියන්නේ දිගට ගලාගෙන යන දෙයක්නේ. දැන් හීනෙනුත් සංඥාව අපේ නතර වෙන්නේ නැහැ ඇත්තටම. දැන් අපි දන්නවා සංඥා වේදයට නිරෝධයට යනවනේ රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට ගියාම ඔන්න සංඥාව තාවකාලිකව නතර කරනවා. නමුත් පුතජන අපි සංඥාව සම්පූර්ණයෙන් අපි ෂට් ඩවුන් කරන්න බෑ වෙන්නෙත් නෑනේ. ඊනෙන් හරි අපි තද නින්දට ගියත් සංඥාව සම්පූර්ණයෙන්ම නතර වෙන්නේ නැහැ. ඒකට සංඥාව කියන එක දිගට පවත්වනවා. අනිත් එක මේ මොනවද පංචස්කන්ධයක කොටසක්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඒකට සංඥාව ඔය පෘථජ්ජන අපි ඇතැම්මට සීමාව පන්නලා යම් දෙයකට බැඳුනොත් එහෙම එතනදී අපි තියෙන පියවර
අපි දැන් ඕක සංඥා ඉදිරියට යන දෙයක් නේ. ජීවිතේ ගැවෙනවා, ජීවිතේ ඉදිරියට යනවා. චින්තනය, සිතුවිලි පරම්පරාව, චිත්ත වීති, සිතුවිලි ඔවත් ඉදිරියට ගලාගෙන යන දේවල්නේ. එතකොට හැම සිතුවිල්ලක්ම එක පියවරක්නේ ඉදිරියට තබන. දැන් ওই නිසා තමයි මම ඉංග්‍රීසි පරිවර්තනයේදී ඔය විපර්යාස කියන එක මම පරිවර්තනය කළේ මිස් ස්ටෙප් කියලා. මොකද මිස් ස්ටෙප් කියලා කියන්නේ ඔය විපර්යාසයට. මිස් ස්ටෙප් ඔෆ් පර්සෙප්ෂන්. ඒ කියන්නේ තව සරලව කියනවා නම් එහෙම සංඥාවේදී අප වැරදියට තිබ්බ පියවර. දැන් මෙතනත් ආනන්ද මේ වංගේ සහාමුදුරුවෝ වැරදි පියවරක් ඉදිරියට තිබ්බේ. උන්වහන්සේ දැන් අපටත් එහෙමයි. අපිට යම් කිසි දෙයක් ගැන ඕමනාවට බැඳුනොත් අපි ඒකට තවත් කිට්ටු වෙනවා මිසක් තවත් ඒ කෙරෙහි දුවනවා ගමන් කරනවා මිසක් අපි හැම පියවරක්ම තියන්නේ ඒ වෙනුවෙන්නේ. හැබැයි ඉදිරියට තියෙන පියවර වැරදි පියවරක් නම් ඒ තියෙන පියවරක් පාසා අපි කරදරයටයි පත්වන්නේ. ඒ නිසා තමයි සංඥා විපර්යාස කියලා කියන එක ඉංග්‍රීසියෙන් අපි සඳහන් කළේ මිස් ස්ටෙප් ඔෆ් පර්සෙප්ෂන්. ඒක මිස් ස්ටෙප් එකක්. ඒක වැරදි පියවරක්. එතකොට දැන් මෙතන දැන් මේ මිස් ස්ටෙප් එකට නැත්තම් සංඥා විපර්යාස පර්සෙප්ෂන් එකට හේතු උනේ වංගේ සහාමුදුරන්ට කොමක්ද? මේ සංඥා. එතකොට දැන් අර ආනන්ද හාමුදුරන් දැන් අවවාද කරනවා. සංඥා විපර්යේසා චිත්තන්තේ පරිඩයිහති. වංගේ සහාමුදුරන්ට අවවාද කරනවා. සම්මුන්නාංශගේ ඔබ වහන්සේගේ ඔය හිත හැම පැත්තෙම පරිඩයිහති ගිනිගෙන දැවෙන්නේ සංඥා විපර්යාසය නිසා. නිමිත්තං පරිවජ්ජේහි. දැන් ඔය රාගය වැඩි වෙන්න හේතුකාරක වෙච්ච නිමිත්තක් තියෙනවානේ. ඒ නිමිත්ත පරිවජ්ජේහි ඒ සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඒක. එයින් සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ඉවත් කරගන්න. සුභං රාගූප සංහිතං. දැන් ඔතෙන්ද මේ නිමිත්ත මොකද? රාගයනේ දැන් මේ ඒක ඒ නිමිත්ත ඔබ වහන්සේ සුභයි කියලා අල්ලගෙන ඉන්නේ. එතකොට දැන් ඔබට ඇති වෙලා තියෙන නිමිත්ත රාගූප සංහිතනේ. ඒ කියන්නේ ඔබට ඇති වෙලා තියෙන නිමිත්ත ඔබට ඇති වෙලා තියෙන ඔය perception එක ඒක මිස් ස්ටෙප් එකක්. ඒක වැරදි පියවරක්. ඒ වැරදි පියවර රාග උපසංහිතයි. ඒ කියන්නේ ඒක මේ born out of රාග lust එක මුල් වෙලා රාගය මුල් වෙලා තමයි ඔය ඔබට ඔය සිතුවිල්ල ඇති වෙලා තියෙන්නේ. ඒක ඔක සුභාරම්මණයක්නේ. ඔබ ඒක ප්ලසන්ට් දෙයක් විදිහට සුබ දෙයක් විදිහට අල්ලගෙන ඉන්නේ. ඒක හිතෙන් අත්තරින්න. පරිවජ්ජේහි අත්තරිනු මැනේ අත්හරින්න කියලා කියනවා. ඊළඟට සංඛාරේ පරතෝ පස්ස දුක්ඛතෝ මාච අත්තනෝ. මේ දුක්ඛතෝ මාව අත්තනෝ. සංඛාරේ පරතෝ පස්ස. මේ පස්ස කියලා කියන්නේ බලන්න. මොනවද? සංඛාරේ පරතෝ දුක්ඛතෝ. ඔය සංස්කාරයන් කියන දේවල් අනිත්‍ය වශයෙන් බලන්ද ඒවා දුක්ඛ වශයෙන් බලන්න. මේ ඒවා මේ ඊට පස්සේ මාව අත්තනෝ මා ඒව අත්තනෝ මේක මගේ කියලා බලන්න එපා. මේක මේ මගේ තමයි මේ අල්ලගෙන ඉන්න දේ මගේ දෙයක් කියලා මේක මගේ රාගය කියලා බලන්න එපා. ඒවා අයින් කරන්න. මේ මාව ඊට පස්සේ නිබ්බාපේහි මහා රාගං මාඩය හිත්තෝ පුනප්පුනං. නිබ්බාපේහි කියන්නේ මහා රාගය. ඔබට ඇතුළත් තුනේ මහා රාගය, කාම රාගය නිබ්බාපේහි. ඒක නිමල දාන්න. ඒක නිමල දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? නැවත නැවතත් පුනප්පුනං මාඩය හිත්තෝ. නැවත නැවතත් ඔය දැවෙන්න එපා. ඔකෙන් ගිනි අරන්. ඔය රාගේ නිවාල ගන්න කියලා කියන. ඊළඟට අසුභය මම කෙටියෙන් වචනාර්ථය විස්තර කරන්නේ. පසුව අපි විස්තර කරනවා මේ වචන ගාථා නැවත නැවත පැමිණෙනවා මේ ගාථාවලට. අසුභාය චිත්තං භාවේහි. සිත අසුභයට යොමු කරලා අසුභය වඩන්න කියනවා. ඒකග්ගං සුසමාහිතං. එතකොට මේ ඔබට ඔය හිතේ ඒකාග්‍රතාව සුසමාහිත සංසුන් බව ඇති කරගන්න පුළුවන්. සති කායගතා ත්‍යත්තු නිබ්බිදා බහුලෝ භව. එතකොට මේ ඔබට පුළුවන් සති කායගත ශරීරයේ පිළිබඳ හොඳ සිහියෙන් ජීවත් වෙන කායගත සතිය වඩන්න. ත්‍යත්තු නිබ්බිදා බහුලෝ භව. ඔබ හිතේ තියෙන්න ඕන ඔබ වහන්සේගේ රාගය නෙමෙයි නිබ්බිදා බහුලෝ භව. ඔබට නිර්වේදය තමයි හිතේ බහුල වෙන්න ඕනේ. නිර්වේදය කියලා කියන්නේ නිවීමටපත් වීම, විඳීමක් නැති කරන එක. නිබ්බිදා බහුලෝ භව.
අනිමිත්තංච භාවේහි ඊළඟට මේ අනිමිත්ත කියලා කියන්නේ විදර්ශනාවට අනිමිත්තංච භාවේහි අනිමිත්තතාව කියන නිමිත්තක් වශයෙන් ගත්තහම දැන් අපි යම් කිසි දෙයකට බැඳෙනවානේ නිමිත්තක් වශයෙන් ගන්නවානේ දැන් මෙතන අනිමිත්තංච භාවයේ කියලා කියන්නේ දැන් අපි යමක් මේක මගේ කියලා නිමිත්තක් වශයෙන් අල්ලාගෙන ඉන්නේ නැතුව අනිමිත්තංච කියලා කියන්නේ ඒක අනාත්මයේ විදිහට බලන්න කියන එක. අපි ඒක පස්සේ පෙර දේශනාවලදී සාකච්ඡා කළා. ඔබ මා පාවිච්චි කරන vocabulary එක වචනමාලාව හොඳට මතකයිනේ. අපි වචන ඔස්සේ නැවත මේ සාකච්ඡා කරමු. දැනට මතක තියාගන්න අනිමිත්තංච භාවයේහි විදර්ශනාව වඩන්න මානානුසය මුජ්ජහ අපි සප්ත අනුසය ධර්ම වල අපි ඉගෙන ගත්තේ අනුසය ධර්ම 7ක් අපිව පාවිච්චි සාකච්ඡා කරමු. ඒ අනුසය 7න් මාන කියන අනුසයට අහු වෙලා ඉන්නේ. ඒ මාන අනුසය ඉවත් කරන්න. තත්තෝ මානාභි සමය. මේ ඒ මානාභි සමය ඒ මානෙ දුරු කරගත්තොත් ඔබ වහන්සේට උපසන්තෝ චරිස්සසි. එතකොට ඔබට පුළුවන් වෙනවා උපශාන්තව සංසුන් වෙලා ජීවිතේ හසුරුව ගන්න කියලා. බලන්න මේ කෙටි අවවාදයක් වුණාට මේ ආනන්ද සූත්‍රයේදී මේ ගාථා කීපෙන් දැන් උන්වහන්සේ වංගීස හාමුදුරුවෝ එක ගාථාවකින් තමයි උන්වහන්සේගේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. ගාථා 4කින් විසඳුමට ඒ කියන්නේ විසඳුමක් සඳහා කාමරාගය නැති කරගන්න විසඳුම ආනන්ද හාමුදුරුවෝ ලබා දෙනවා. උන්වහන්සේ සෝවාන් වෙච්ච කෙනෙක් පමණයි. උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික උන්වහන්සේ අවවාදේ ලබා දෙනවා. ඔන්න ඕක තමයි ඔය ආනන්ද සූත්‍රයේ මේ කෙටියෙන් දැන් මම මේ වචන ටික කෙටියෙන් විස්තර කළේ. අපි නැවතත් මේ දේවල් අපි බලනවා. දැන් ඊළඟට මේ අපි දැන් මේ සාකච්ඡාව ආරම්භ කරනකොට මතක ඇති මේ ඔබ පෙර දේශනාවකදී සාකච්ඡාවකදී ඇහුවා මෙන්න මේ පාඨය. මොනවද? නත්ති රාග සමෝ අග්ගි. නත්ති රාග සමෝ අග්ගි කියන වචනය ඒ ප්‍රකාශය ධම්මපදයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ රාගය සමාන ගින්නක් නැත කියන එක. There's no fire like lust. lust එක තරම් රාගය තරම් ගින්දරක් නැහැ කියලා. ඒ රාගය ආවම ගිනිගෙන දෙවෙනවානේ. දැන් මම මේ වංගීස හාමුදුරන්ට ඒක උනේ. වේදේ හොඳට ඉගෙන ගත්තා හොඳ උගත් කෙනෙක් පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ උන්වහන්සේට අධික කාම රාගයක් ආවා. ඒක තමයි ඉතින් මේ අර ඔය ආනන්ද හාමුදුරන් ප්‍රකාශ කළේ ඒ හින්දානේ. කාමරාගේන ඩයිහාමි. ස්වාමීනි මම කාමරාගයෙන් දැවෙනවා. චිත්තං මේ පරිඩයිහති. මගේ සිත රාගයෙන් හැම පැත්තෙම දැවෙනවා. හැම පැත්තෙම පරි කියන්නේ හාත්පසින්ම ඩයිහති දැවෙනවා. සාදු නිබ්බාපනම් බ්‍රෝහි. මට ඒකින් මිදෙන්න ඒ රාගගින්න නිවා ගන්න විදිහක් මට කියන්න අනුකම්පාය ගෝතමානි අනුකම්පා කරන බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මට ඔබ වහන්සේ කියලා දෙන්න කියලා කියනවනේ. දැන් අපි ආපහු දැන් මේ ගාථායකින් එක යන්නේ. එතකොට දැන් තේරෙනවනේ රාගයේ තියෙන ප්‍රබලත්වය නේද? දැන් මතකන අපි මෙතෙක් කලක් කරපු බොහෝ දේශනා සාකච්ඡාවලදී පුනා නැවත නැවතත් අපි සඳහන් කළානේ රාගය කියන එක කොච්චර ප්‍රබල දෙයක්ද කියලා. දැන් අපි දන්නවා අභිධර්මානුකූලව ගත්තාම තියෙනවා අර චෛතසික ධර්ම 52ක්. චෛතසික ධර්ම නැත්තම් ඔය mental tendencies වලින් ප්‍රබලම චෛතසිකයක් නේ රාගය කියන එක. රාගය කියන එක මම දකින්නේ මේ ඒක බයෝ ටෙන්ඩන්සි එකක් විදිහට. ඒ කියන්නේ මුළු ශරීරයම ජීව විද්‍යාත්මකව ශරීරයේම උත්තේජනයකට ලක් කරන චෛතසිකයක් ටෙන්ඩන්සි එකක් තමයි ඔය රාගය කියලා කියන්නේ. ඒක බයෝ චෛතසික. මුළු ශරීරයම වෙනසටපත් කරනවා. මතක ඇතිනේ මම අර ඔය රාගයෙන් බරිත වෙච්ච අය හොල්මන් වලට බය නැහැ කියලාත් මම දවසක් අර ටිකක් අර පොඩි විහිළුවටත් එක්ක උපහාස රසෙන් අර මම අර දවසක් කතා කළේ. ලංකාවේ මම දැනගෙන හිටපු දායක මහත්තයෙක් කෙනෙක් ආගමට දහම එච්චර ලැබි නැහැ. ඉතින් සුරාවට ලොල්ලලා හිටියේ. නමුත් මට හිතවත් ඉතින් පොඩි හාමුදුරුවෝ කියලා. ඉතින් මට දවසක් ඒ මහත්තයා කිව්වා කතාවක් එහෙම. මොකද යා මේ බිරිඳක් හිටියට මොකද වෙනත් කෙනෙකුගේ බිරිඳක් ළඟට යන්න මෙයා හුරු වෙලා හිටියා. ඉතින් මේ පුද්ගලයාට ඒ සඳහා ටිකක් ඈතට යන්න ඕන සොහොන් පිට්ටනි දෙකක්. මේ සොහොන් දෙකක් පහු කරගෙන යන්න ඕන. ඉතින් එක දවසක් මෙයා මේ 15ක පොය දවසේ ගියා. ඒ මොකද ඒ අනිත් කාන්තාවගේ ස්වාමි ඈත වැඩට යන්නේ. මාසයකට සැරයක් වගේ එන්නේ. ඉතින් මේ දවස් බලලා
මේ පුද්ගලයා යනවා අර කාන්තාව හම්බ වෙන්න. මේ අදත්තා දානේ මොකද්ද නෑ මොනවද මේ කාමේසු විචාචාර සඳහා. එහෙම කිව්වම ලේසිනේ වචනේ. ඉතින් එක දවසක් එයා කියනවා. එක දවසක ඒ ගෙදරට ගිහිල්ලා එනකොට කොහොම හරි යනකොට දැක්ක පයින් යන්නත් ඕන. හැතැම්ම එක දෙකක් විතර. පයින් යන්නේ. වාහන නෑ බයිසිකලයක් නෑ දුප්පත් මිනිස්සයා. ඉතින් මේ ඔය මොකද කරන්නේ ඒ සොහොන් දෙකේම අලුත මේ වලදාපු මිනී තිබුණා. ගොක් රැහන් ඇදලා. ඉතින් මේ සමහරට මේ මැරිච්ච අය ගැන නොයේ කතාවක් තිබුණා. ඒ වෙනකොටම මැරිච්ච දවසේ ඉඳලා හොල්මන් කරනවා කියලා එහෙම. මෙයා පොඩ්ඩක් බීලා එහෙම සුරාපත් පොඩ්ඩක් පානය කළා තමයි ගියේ. අර ගමේ සිංහලෙන් කියන්නේ හීන් අඩියක් කියලා. ඒද හීන් අඩියක් අරගෙන ගහලා ඒ විදිහට දැන් යන්න ගිහිල්ලා එනකොට දැන් මෙයා ගිහිල්ලා බය නෑ යනකොට. ඒකයි මේ කාරණේ මෙතන තියෙන මේ කාරණේ මෙතන පොයින්ට් එක. දැන් අර ගමේ තවත් තැන්වල කියනවානේ. ඔය වොමනාව පිරිමහ ගන්න වුණාම බය නැතුව සොහොන් පිටි 7ක් උඩින් හරි පැනලා යයි කියලා. ඒ වගේ දැන් මේ පුත සොහොන් දෙකක් පහු කරගෙන ගියා. ඉතින් වෙනදත් යනවා. මේ එදා ගිහිල්ලා ඉතින් ඒ තමන්ගේ රාගය සංසිඳවගෙන ආපහු එන්න පටන් ගන්නකොට මෙයාට බයක් ඇති වුණා. බයක් ඇති උනේ ඇයි? දැන් කාමරාගය සංසිඳව ගන්න කලින් බයක් නෑ. මොකද ඒකනේ උත්තේජනය. මොකද විපර්යාසය බොහොම ප්‍රබලයි ඒ වෙලාවේ. ඒ ප්‍රබල විපර්යාසයෙන් හින්දා වෙන දේවල් ගණන් ගන්නේ නැහැ. ඔය විපර්යාසයෙන් හින්දානේ අපේ මිනිස්සුන්ට ප්‍රශ්න වෙන්නේ. රාගයට ගිහාම, කැසිනෝ ගහන්න ගිහාම, කම්පියුටර් ගේම්ස් වලට ඇඩික්ට් වුණාම, ඇබ්බැහි වුණාම, කාන්තාවන්ට, සුරාවට, සූදුවට ඇබ්බැහි වුණාම, හොරකමට ඇබ්බැහි වුණාම, දේශපාලනයේදී වංචාවට ඇබ්බැහි වුණාම විපර්යාසයෙන් මිනිස්සු ජීවත් වෙන්නේ. මේ ගසා කෑමට, වවාගෙන කෑම, ඔය වගේ දේවල් වලට. ඉතින් දැන් මේ මහත්මයා මොකද කරන්නේ? ඒ ගෙදරින් එළියට බැස්සා. පළවෙනි සොහන කිට්ටු වෙනකොට බය හිතුණා. ඇයි බය වෙන්න හේතුව දැන් අර රාග විපර්යාසයේ සංසිඳිලානේ. රාගයේ සංසිඳවගෙන එන ගමන්නේ. පොඩ්ඩක් හිත ගැස්සුණා එතනදී. ඒත් කරන්නේ ගෙදර යන්න ඕන කියලා ආවා. දෙවෙනි සොහන තව 73 කාලක් වගේ අනිත් සොහන තියෙන්නේ. මම ඒ සොහන් දෙක දන්නවා. ඒ පළාතත් මම දන්නවා. ඉතින් සඳහන් කරන්නේ නැහැ මම හරි නෑනේ. ඉතින් මේ දෙවෙනි සොහන ළඟින් භාගයක්වත් යන්න හම්බුන්නේ නැහැ. එච්චරයි මතක. පහවදා උදේ අවදි වෙනකොට මෙයා හිටියේ එතන පාරයිනේ වැටිලා. ඉතින් කවුරුවත් පාන්දර 5:00 රැහැරුණාම තේරුණා මේ ඉන්නේ සොහන ළඟ කියලා. ඒතර 80න් වගේ වෙරිත් හිඳිලා. ඒ කියන්නේ සුරාවේ මතත් ඉවර. සුරා මතත් දැන් ඉවරයි. ඊට පස්සේ මරහඬ දීගෙන කෑ ගහගෙන ගෙදර ගියා. දවස් 3-4ක් උණ ගැනිලා. පස්සේ තමයි ශාන්ති කර්ම කරලා ගොඩ ආවේ. පස්සේ යාම මට කිව්වා හාමුදුරනේ මේ කාරණේ අබය වෙච්ච එක නෙමෙයි. දැන් අර රාගයේ ප්‍රබලත්වයේ හින්දා කාම රාගයේ ප්‍රබලත්වයෙන් සොහොන් දෙකම ළඟින් ගියා. හැබැයි සංසිඳවගෙන එනකොට බය වුණා. මොකද එදාට වෙලාවටම සොහොන් අලුත් මිනිහ දෙකක්ම වල දාලා. ඔය නිසා මම කිව්වේ ඔය මිනිස්සුන්ට ඇතිවෙන විපර්යාස වලින් දාරුණම විපර්යාසයක් තමයි ඔය රාග විපර්යාසය. ඔය නිසා ඇතිවෙන සංඥා විපර්යාසය තමයි ඒකට කියන්නේ. මොකද රාග සංඥාව මුල් කරගෙනනේ ඇති වෙන්නේ. දැන් ඔබ දන්නවනේ අපි පෙර කරපු සාකච්ඡාවලදී ඔබ අවබෝධ කරගත්තා භවත්‍රයම. දැන් භවත්‍රය කියලා දෙයක් තියෙනවා අපි භව කියලා කියන්නේ පවතින සංසාරේ ජීවය පවතින ලෝක ජීවය පවතින ලෝක ගත්තාම ඒකට කියන්නේ භව කියලා. භව කියන්නේ නැවත නැවත විඥානය නිසා නැවත නැවත හට ගන්න හින්දා භව කියනවා. හටගෙන නැවතත් අපි එක එක ආත්ම ස්වરૂප වලින් ආපහු එනවා සංසාරයට. ඕකනේ භවය කියන්නේ. දැන් අපි කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වය ගැන කියනකොට අපි සඳහන් කරන්නේ කොහොමද? කොහොමද අපි සඳහන් කරන්නේ? භවත් කාම රූප අරූප යන භවත්‍රයම ඒකාලෝක කරමින් බුද්ධත්වය අවබෝධ ලබා ගත්තා වූ බුදුරජාණන් වහන්සේ කියලා. භවත්‍රය කියන්නේ භවය තුනකට බෙදෙනවානේ. කාම භව, රූප භව, අරූප භව කියලා. දැන් කාම භවයේ තියෙනවානේ ලෝක 11ක්. සතර අපායයි, මිනිස් ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. රූප භවයට ගියාම රූපාවචර ලෝක. එතනක් තියෙනවා ලෝක 16ක්. එතනත් ඉහළට ගියාම තියෙනවා අරූප භවය. එතනක් තියෙනවා ලෝක 4ක්. අරූප කියන්නේ කයක් නැහැ සිත විතරක් තියෙනවා.
එතකොට දැන් ඔතනදී ඔය භවත්‍රයේම අපි විස්තර කරන්න රාග මම මේ කාරණේ මෙතන පොයින්ට් එක තමයි අපි පෙර සමන් දුන්න අය දන්නවා මේ කියන කාරණේ මොකක්ද කියලා. දැන් රාග කියන වචනයෙන්නේ ඔය භවත්‍රයේම විස්තර කරන්න පුළුවන් එක වචනයක් තියෙනවා නම් ඒ තමයි රාගය. එයි කාම ලෝක කාම භවයේ ඉන්න අයට කාම රාගය තියෙනවා. හොඳයි බ්‍රහ්ම ලෝක වලට ගියා කියමු අපි. එතනත් කාම රාගේ නැහැ ලිංගිකත්වේ නැහැ එතන. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආරම්මන වලින් සෙන්ස් ඔබ්ජෙක්ට්ස් වලින් ග්‍රැටිෆයි කරන්න මේ සංතරපණය කිරීමේ ප්‍රවණතාවක් නැහැ රූප ලෝකවල. හැබැයි ඒ ඇයට තාම රාගයේ තියෙන කාම රාගේ නැති වුණාට රාගයේ තියෙනවා. මොන රාගද? රූප රාගයේ තියෙනවානේ. ඒ කියන්නේ භෞතික ශරීරයට ආසයි අය. රූප රාග තියෙනවා. එතනනුත් එහාට ගියාම මොකද කරන්නේ? දැන් සමහර අය ඉන්නවනේ පැවැත්මට භවයට තියෙන බැඳීම කොච්චරද කියලා කියනවා නම් ශරීරයේ දිරන් නැතුව ඉන්න ආසයිනේ. එතකොට ඒකනේ අරූප ලෝකවලට යන්නේ. අරූප ලෝකවල රූපයක් නැහැ. පැවැත්මක් තියෙනවා, භවයක් තියෙනවා. හැබැයි මනසෙන් විතරයි පවතින්නේ. විඥාණය තුලින් විතරයි පවතින්නේ. මම මේ කාරණේ අතිරේකව සඳහන් කළේ ඔය රාග කියන වචනේ කොච්චර ප්‍රබලද? දැන් අපි මුලින් සඳහන් කළේ නත්ති රාග සමෝ අග්ගී කියලා ධම්මපදයේ සදේශනාවට අනුව. ඒ කියන්නේ මේ රාගයේ සමාන ගින්දරක් නැත කියලා, ගින්නක් නැත කියලා. දැන් වංගී සහාමුදුරන්ටත් ඒකනේ. උන්වහන්සේ තරුණයි. ඉතින් රහස දැනගන්න මහාන වුණා. ඉතින් ටික දවසක් පැවිදිලා ඉන්නකොට තදට කාම රාගය ආවා. ඒකයි මේ ආනන්ද හාමුදුරන සඳහන් කළේ ඉතින්. ඉතින් ඒ නිසා මේ රාග කියන වචනේ ප්‍රබලත්වය. එතකොට දැන් ආනන්ද හාමුදුරුවෝ ඊළඟට වචනෙන් වචනේ මේ විස්තර කරන අපි ඉතුරු කාලය අරගෙන මේ ගාථාවල තියෙන ධර්ම කාරණා සාකච්ඡා කරමු. දැන් මේ කාරණේ කිව්වම නැවත වතාවක් අපි මේ ගාථාවලට එනවා කිව්වේ ඒකයි. දැන් බලමු ආනන්ද හාමුදුරුවෝ ඔය ගාථා හතරකින් අවවාද කළාම පළවෙනි ගාථාව නැවත බලමු අපි. ඒ උත්තර දුන්න ගාථා හතරේ පළවෙනි එක. සංඥාය විපරියේසා චිත්තං තේ පරිඩයිහෙති. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. කියනවා තමුන්නාන්සේ ඔබ වහන්සේ ආනන්ද වංගී සාමුදුරන් කියන්නේ ආනන්ද හාමුදුරුවෝ. ඔබ වහන්සේ ඔබ මේ හිත ඔය හැම පැත්තෙම ගිනි අරන් දැවෙන්නේ සංඥා විපරියේසා. සංඥා විපර්යාසය නිසා. නිමිත්තං පරිවජ්ජේහි. දැන් ඔබ ජීවත් වෙන රාග නිමිත්තෙන් සමහරට ඒ වංගී සහාමුදුරුවෝ එක්ක තමන් මහාන වෙන්න කලින් ආශ්‍රය කරපු කාන්තාවක් ගැන හරි. එහෙම නැත්නම් විශේෂයෙන් හිතවත්ලා හිටපු කාන්තාවක් හිටියේ නැතත් තරුණකමනේ. තරුණම වෙන්න ඕනේ නැහැනේ රාගය තියෙන ඕනෑම කෙනෙකුට රාගය ඇති වෙනවනේ. වයසක් නැහැනේ ඕකට. නේද? එතකොට ඒ නිසා තමයි උන්වහන්සේට ඒ ඇති උනේ රාගයේ මුල් කරගත්ත සංඥා විපර්යාසය. අර ගමේ සිංහලෙන් මම කිව්වා උන්වහන්සේලා ඇති වෙච්ච විපර්යාසය. විපර්යාසය. එතකොට ඒ තමයි බුදුහාමුදුරුවෝ මේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ වංගී සහාමුදුරන්. ඔබ වහන්සේ ඔය රාග නිශ්චිත සංඥා විපර්යාසය නතර කරනකම් ඔය දැවීම නම් නතර වෙන්නේ නැහැ කියලා. ඔබ වුණත් දන්නව ඇතිනේ. තමන්ගේ හිත බැඳුණු කෙනෙක්, තමන් ආදරය කරපු කෙනෙක් ගැන මතක් වෙනකොට කොච්චර රාගයක් එනවද? දැන් මම දන්න පුද්ගලයෝ ඉන්නවා. දැන් කවුන්සලින් වලදී උපදේශනයේදී එනවා. මට දවසක කැනඩාවේදී හම්බුණා ශ්‍රී ලාංකික නොමන කාන්තාවක්. ඇයට අවුරුදු 90ක්. හැබැයි එයා ගොඩාක් වියදම් කරනවා බියුටි සඳහා. රිටයර්මන්ට් එකේ සල්ලි විශ්‍රාම වැටුප ඔක්කොම වගේ වියදම් කරන්නේ ඒ සඳහා. ඉතින් මම ඇහුවාම ඉතින් පැයක් දෙකක් කතා කරනකොට මට පුතා කියලා කියන්නේ බොහොම හිතවත් වුණා. පස්සේ කාලෙකදී කිව්වා මට කියන බන්තේ මම පස්සේ කාලේ දෙමාපියන්ගේ බලපෑමට මං කෙනෙක් එක්ක මම විවාහ වුණාට මොකද මට පුතු දෙන්නෙකුත් ඉන්නවා. ඒ පුතු දෙන්නන් එක්කෙනෙක් මනෝවිද්‍යාඥයෙක්, කෙනෙක් වෛද්‍යවරයෙක්. ඒ වුණත් මට හිත හදාගන්න බෑ අම්මා මම කැමති කෙනාව විවාහ වෙන්න අම්මා මට ඉඩ දුන්නේ නැහැ. ඉතින් මම ඔබතුමීට දැන් තියෙන ප්‍රශ්නේ මම හැම විටම එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද දන්නේ මටත් වයස 90ක් නේ. හැබැයි එයා වෙනුවෙන් මම හැම විටම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා එයා ගැන හිතා තමයි මම මේ මේකප් දාන්නේ කියලා සඳහන්. බලන්න කොච්චර විවෘතවද ඒක සඳහන් කළේ. මම ඊට පස්සේ ඉතින් පස්සේ කාලේ මම හිතන්නේ 3 මාසයක් විතර ගත වුණා හිත හදන්න.
ඒ එතුමියට ඇති වෙච්චි ඔය කාමරාගේ මුල් වෙච්චි සංඥා විපර්යාසය නැති කරගන්න උදව් කරන්න මාස 3කට වඩා මට කල් ගත වුණා. ඉතින් මෙතනදි මේ සඳහන් වෙන්නේ අර තියෙනවනේ වෙන කියමනකුත් තියෙනවනේ. වයසක මිනිස්සුන්ට ආශාව නැතුවා නොව වයසක මිනිස්සු ආසාවත් හරිනවා නෙමෙයි. මේක පෞද්ගලිකව ගන්න එපා. මේක පොදු කියමනක්. ඒක යුනිවර්සල් මේ කෝට් එකක් මේ කියමනක් ඔය. ඔබ කියන්නේ වයසට ගියාට පස්සේ වයසට යාම නිසා ආසාවත් හරිනවා නෙමෙයි. ආශාව විසින් වයසක පුද්ගලයාවත් හරලා යනවා. ඇයි? මේ ඒ ආශාවට පවතින ශරීරයේ මේ වයසට ගිහිල්ලා වැඩි කියලා. දැන් ඔය හින්දානේ හොඳට මතක තියාගන්න පෙර දේශනාවකදී සඳහන් කළා නේද? මේ අර බ්‍රහ්මචර්යාව ගැන, පාරිශුද්ධ බ්‍රහ්මචර්යාව ගැන, පිරිසුදු බ්‍රහ්මචර්යාව. දැන් අපි දැන් සමහර ඉන්න අපේ බෞද්ධයෝ අතර ඉන්න පිරිස් තියෙනවා. දැන් ලිංගිකව තමන්ගේ ස්වාමියා හරි බිරිඳ එක්ක හරි එහෙම නැත්නම් විවාහ වෙලා නැත්නම් තමන්ගේ පාර්ට්නර් එක්ක හරි වෙන කෙනෙක් එක්ක හරි ඒ වෙලාවට තෝරාගත්ත කෙනෙක් එක්ක හරි දැන් ලිංගිකව මං හැසිරෙන්නේ නැහැ දැන් කියලා සිල් සමාදන් වෙනවා අප්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමිතු. දැන් එතකොට ඒ කියන්නේ මම අබ්‍රහ්මචර්යාවෙන් වැළකීමේ සිල්පදේ හෙවත් බ්‍රහ්මචර්යාව සමාදන් වීමේ බ්‍රහ්මචර්යාව රැකීමේ සිල්පදේ සමාදන් වෙමි කියනවනේ. දැන් බ්‍රහ්මචර්යාව කියන එකෙන් අදහස් කළේ ඔය පිරිසුදු බ්‍රහ්මචර්යාව කියන්නේ කායිකව ලිංගික කටයුතු වල යෙදුනේ නැති වුණාට පිරිසුදු බ්‍රහ්මචර්යාවේදී මනසින් හරි රාගය තියෙන්න බෑ. මනසින් හරි යම්කිසි පුද්ගලයෙක් ගැන හරි තමන්ගේම ශරීරය ගැන හරි ලිංගිකව හිතනවා නම් රාගිකව හිතනවා නම් රාගිකව බැඳෙනවා නම් අර අබ්‍රහ්මචර්යා වේරමණී කියවට වැඩක් නැහැ. එතන අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙන්නේ අබ්‍රහ්මචර්යාවමයි ඉන්නේ. ඇයි? හිතෙන් කැමැත්ත තියෙනවනේ. හිතෙන් ආශාව තියෙනවා. එතකොට ඒ නිසා තමයි පිරිසුදු බ්‍රහ්මචර්යාව අමාරුයි කියලා. අර මම ඔකට වචනයක් සඳහන් කළා මතකයිද? ඔය ධර්ම කලින් ඔය ගැන ශ්‍රවණය කරපු අයට මතකයි ඔය වචනේ. මොකද්ද? සංඝ ලිඛිත බ්‍රහ්මචර්ය. සංඝ ලිඛිත බ්‍රහ්මචර්ය. සංඝ කියලා කියන්නේ හග්ගෙඩියට. ලිඛිත කියලා කියන්නේ කැටයම් කළ කාව් කරපු. බ්‍රහ්මචර්ය හරියට හග්ගෙඩියක කොටපු කැටයමක් වගේ ස්ථාවර බ්‍රහ්මචර්යාව. දැන් හග්ගෙඩියක කැටයමක් කෙටුවට පස්සේ ඕක මේ හග්ගෙඩියක් කියලා කියන්නේ බොහොම ශක්තිමත් කැල්සියම් බිල්ට් අප් එකක් නේද? එතකොට ඒක මේ ලේසියෙන් දිරන්නේ නැහනේ හග්ගෙඩියක්. ඉතින් හග්ගෙඩියක් පදම් කරලා පොලිෂ් කරලා මේ ඊට පස්සේ ඕකේ කැටයම් කෙටුවාම ඕක පොළොවට අවුරුදු ගාණක් අත්තර දාලා හිටියත් කැටයම නැති වෙන්නේ නැහැ, ගෙවෙන්නේ නැහනේ ඕක. ඒ තරම් ස්ථාද. ඔබ දැකලා තියෙන හග්ගෙඩි කැටයම් මම දැකලා තියෙනවා. අවුරුදු 300 500 පරණ හග්ගෙඩි කැටයම් මම දැකලා තියෙනවා. එතකොට සංඛලිකිත බ්‍රහ්මචර්ය කියලා කියන්නේ හග්ගෙඩියක කොටපු කැටයමක් වගේ ස්ථාවර බ්‍රහ්මචර්ය. එතනදී කායිකව ලිංගිකව ඒ කියන්නේ මේ සෙක්ෂුවලි ඇක්ටිව් නැති වුණාට ලිංගිකව ක්‍රියාකාරී නොවුනට හිතේ ලිංගිකත්වයේ තියෙන නම් මේ බ්‍රහ්මචර්යාව පිරිසුදු වෙන්නේ නැහැ. ඉතින් අදහස් කරන්න හේතුව මේකයි. ඔබට මේ බ්‍රහ්මචර්යාව ගැන කියන්න ඕන හින්දා නෙමෙයි මේ කතා කළේ. පින්වත්නි, භවයේ කෙලවරට ගියත් රාගය තියෙනවනේ. ඒක කාම රාගය නෙමෙයි. නමුත් අඩුම තරමේ අරූප රාගය හරි තියෙනවනේ. ඒක මම කියන්න හදන්නේ ඒ රාගයේ තියෙන ප්‍රබලත්වය. ඉතින් ඒ නිසා මෙතනදී වංගී සහාමුදුරන්ට අවවාද කරන්නේ ඒ නිමිත්ත රාග නිමිත්ත අයින් කරගන්න කියලා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක වයස කොච්චර වයසට ගියත් රාග නිමිත්ත තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මෙතන නිමිත්ත. හොඳට මතක තියාගන්න ඔය සංඥා විපර්යාස වලින් කෙනෙකු සංඥා විපර්යාසයට කියන්නේ ඇති වෙන හැඟීම් නිසා යම් කිසි තැනක බැඳීම නිසා අපි වැරදි පියවර තබනවනේ ඉදිරියට. එක පියවරක් තිබ්බාම තවත් පියවරක් තියෙනවා. ඒකයි මං හරි ආසාව ඔය මේ විපර්යාසය කියන එකට තියෙන ඉංග්‍රීසි පරිවර්තන ගොඩාක් තිබුණාට මම තෝරාගත්තේ මිස්ටෙප් කියන සරල වචනේ හරි ලස්සනයි මේ වචනේ. මිස්ටෙප් කියන්නේ වැරදියට තැබූ පියවර. ඒ කියන්නේ විපර්යාසය. සාමකාමීව ගලාගෙන යන හිත එක්තරා තැනකදී අනවශ්‍ය විදිහට තැනට බැඳුනහම එතනින් මහා අවුලක් ඇති වෙනවානේ.
ඊළඟට සංඛාරේ පරතෝ පස්ස දුක්ඛතෝ මාව අත්තනෝ. සංඛාරේ දැන් මෙතනදී මෙන්න මේ පාඩයට අදාළ වෙනවා අපි මෙච්චර කාලයක් බොහෝ දේශනාවලදී සාකච්ඡාවලදී සඳහන් කළා නේද? ආත්මීය ප්‍රවේශය සහ ආත්මීය නොවන අනාත්මීය ප්‍රවේශය කියලා දෙයක්. මතකයිනේ? පංචස්කන්ධ විභාගයේදී සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ හැම විටම පුද්ගලයෙක් කියලා මතකනේ සම්මුති සත්‍යයට අනුව පුද්ගලයෙක් ඉන්නවා. පරමාර්ථ සත්‍යයට අනුවනේ පුද්ගලයෙක් නැහැ කියලා කිව්වේ. ඒ පුද්ගලයෙක් නැතුව නෙමෙයි. ස්ථිරව පුද්ගලයෙක් කියලා නැහැ කියලා අපි අර මතකන කන්ද ගැන එහෙම කරපු දේශනාවක් කළේ මතකනේ. ඒක නැවත ශ්‍රවණය කරන්න. මොකද සම්මුති පරමාර්ථ ගැන මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. ඒක පැය දෙක තුනක සාකච්ඡාවක්. මේ වෙලාව කිව්වොත් එහෙනම් මාතෘකාවෙන් පිට ගියා වෙනවා. ඉතින් මතකනේ අපි ඒ තැන්වල සඳහන් කළේ මේ කවුද බුදුරජාණන් වහන්සේ හැම විටම පුද්ගලයා කියන වචනේ පාවිච්චි නොකර පුද්ගලයා පුද්ගලත්වය මමත්වය සෙල්ෆ්හුඩ් එක කොටස් පහකට බෙදලා පෙන්නුවානේ. ඒක බුදුහාමුදුරන්ගේ මේ ඩිකන්ස්ට්‍රක්ෂනිසම්. ඒ කියන්නේ කොටස් වල වෙන් කරලා පෙන්වීමේ ක්‍රමය. එතකොට උන්වහන්සේ පෙන්නුවේ පුද්ගලයා කියලා කියන්නේ නැතුව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා පහට බෙදලා පෙන්නුවා. එතකොට ඒ වගේම තමයි සතිපට්ඨාන දේශනාවේ පුද්ගලයා මමත්වයේ කියලා කියන්නේ නොකියා එහෙම දේශනා නොකර බලන්න කිව්වා මමත්වයේ ක්‍රියාකාරීත්වයේ හතර පැත්තක් තියෙනවා. මොනවද? කායානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා. භෞතික ශරීරය, සිතේ ඇති වෙන සෙන්සේෂන්ස් නැත්නම් වේදනාවන්, හැඟීම්, ඒ වගේම ඒ මමත්වයේ පෝෂණය කරන පිටින් ලබා ගන්න අරමුණු ධම්ම. ඔය හතරනේ. self and the world. පුද්ගලයා සහ ලෝකය. ලෝකය තුලින් පුද්ගලයා ජීවත් වෙන්නේ. එතකොට ඔය ඔක්කොම එකට එකතු කරලා දැම්මනේ කොටස් හතරකට බෙදලා මොනවද? කාය, චිත්ත, වේදනා, ධම්ම කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ අප්‍රෝච් එකනේ ප්‍රවේශයනේ. ඒකට කියනවා non subjective approach, අනාත්මීය ප්‍රවේශය. අපි සාකච්ඡා කළේ self and no self කියලා අපි සාකච්ඡා කළේ ආත්ම සහ අනාත්ම කියලා. එතකොට බුදුහාමුදුර හැම විට අනාත්මීය ප්‍රවේශයන් අපට උගන්වන්නේ. ඇයි? ආත්මීය ප්‍රවේශය තමයි අපි උපතින් ගෙනත් තියෙන්නේ. ඒක අමුතුවෙන් උගන්වන්න ඕනේ නැහැ. නමුත් ආත්මීය ප්‍රවේශයෙන් අපි යමක් දිහා බලනකොට අපේ සංඥාව අපි ජස්ටිෆයි කරනවා. සාධාරණීකරණය කරනවා මිසක් අපිට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපි හැම වෙලෙම හිතට ඉඩ දීලා හිතට වහල් වෙලා හිතට ගැලපෙන විදිහට තීරණයක් ගන්න ඔය ආත්මීය ප්‍රවේශයෙන්. ඒ කියන්නේ සබ්ජෙක්ටිව් අප්‍රෝච් නිසා. අපි කොහොමද සබ්ජෙක්ටිව් නේ? අපි ආත්මීයයිනේ. අපි හිතන්නේ ආත්ම කේන්ද්‍රීය විදිහට. අපි හිතන්නේ ආත්ම කේන්ද්‍රීය මිසක් විපස්සනා කේන්ද්‍රීයව නෙවෙයිනේ. ඒ නිසා තමයි මෙතනදී ඒක ලස්සනට ආනන්ද හාමුදුරුවෝ කියනවා වංගීස හාමුදුරුවන්ට සංඛාරයේ පරතෝ පස්ස සංස්කාරයන් බලන්න ඕනේ පරතෝ. ඒ කියන්නේ තමන්ගේ විදිහට නෙමෙයි තමන්ගෙන් ඉවත් කරලා බලන්න. තමන්ගේ නොවන විදිහට අයින් කරලා බලන්න. ඒ කියන්නේ අනාත්මීය ප්‍රවේශය. non subjective approach. අනාත්මීය විදිහට බලන්න සංඛාර කියන්නේ මොනවද මෙතන? සංඛාර කියන්නේ හේතු ප්‍රත්‍ය වලින් හටගන්න දේවල්නේ. දැන් ඊතර තියෙනවා මනෝ සංඛාර, මනසින් ඇති කරන දේවල්, වචී සංඛාර, වචනයෙන් ඇති කරන දේවල්, කාය සංඛාර, ශරීරයෙන් කරන දේවල්. දැන් මෙතන ආනන්ද මේ වංගී සහාමුදුරන්ට පින්වත්නි ඇති වෙලා තියෙන්නේ මනෝ සංඛාරයක්නේ. ඒ මනෝ සංඛාරය මගේ කියලා හිතන්නේ ආනන්ද වංගී සහාමුදුර මේක මගේ රාගය. අනේ මටයි මේක ඕනේ. මේක මගේ කියලා හිතනවනේ. ඒක පරතෝපස්ස කියන්නේ ඒක වෙන් කරලා බලන්න කියලා කියන්නේ අනාත්මීය ප්‍රවේශයෙන් බලන්න කියලා කියන්නේ. දුක්ඛතෝ ඒක බලන්න ඒක දුකක් විතරයි අවසානයේ ඉතුරු වෙ දුක් වශයෙන් බලන්න. මාව අත්තන මා ඒව අත්තනෝ මේක මගේ නෙවෙයි කියලා හිතන්න. මා කියන්නේ එපා කියලා කියන්නේ. මේක මගේ නම් නෙවෙයි කියලා හිතන්න කියලා කියන. එහෙම දකින්න එපා. මේක මගේ අත්තනෝ මගේ කියලා බලන්න එපා කියලා ආනන්ද හාමුදුරුවෝ අවවාද කරනවා. එහෙම බැලුවොත් තමයි මොකද වෙන්නේ? එතකොට ඊළඟ පියවරට යන්න පුළුවන්. මොකද්ද? නිබ්බාපේහි මහා රාගං. බලන්න ආනන්ද මේ ලස්සනට වචනේ. මේකට නිකන් සාමාන්‍ය රාගය නෙවෙයි මේක කියන්නේ මහා රාග. ඔය රාග අතරින් ප්‍රබලම රාගේ කාම රාගයනේ. දැන් රූප රාග වලට යනකොට බ්‍රහ්ම ලෝකෙදී
ලිංගිකත්වයක් නැහැනේ බ්‍රහ්මයන්ට. ශරීරයට ආසයි, පවතින ආසයි. ඉතින් අරූප ලෝකෙදි කොහොමත් ශරීරයක් නැහැ, හිතට ආසයි. දැන් මෙතනදී කාමරාගයේදී තියෙන සංතරපණය සඳහා තියෙන ආශාවනේ. දැන් රූප රාගයේදී පවතින ආසයි, සංතරපණය සම්බන්ධ ආශාවක් නැහැ එතන. අරූප ලෝකයේදීත් පවතින ආසයි, කය නැතුව. හැබැයි සංතරපණය මුල් කරගත්ත ඒක මේ gratification oriented නෙමෙයි, gratification based නෙමෙයි. ඒ කියන්නේ සංතරපණය මුල් කරගත්ත පැවැත්මක් නෙමෙයි අපේක්ෂා කරන්නේ රූප ලෝකවලදී, බ්‍රහ්ම ලෝකයේදී, අරූප ලෝකවලදී. නමුත් සංතරපණය මුල් කරගත්ත ඒ කියන්නේ gratification based මේ පැවැත්මක් ගැන gratification based existence බලාපොරොත්තු වෙන්නේ කාම ලෝකයේදී අපි. එතකොට මෙතනදී අර දුක්ඛතෝ මාවත්තනෝ කියන මේ මගේ කියලා නම් අල්ලගන්න එපා. ඔය රාගය කියලා අදහස් කරන්නේ ආනන්ද හාමුදුරුවෝ, බුදුහාමුදුරුවෝ බොහෝ ගැඹුරෙන් දේශනා කළා. ඉතින් දැන් බලන්නකෝ ඒකෙම ආනන්ද හාමුදුරුවන්ගේ ධර්ම භාණ්ඩාගාරය කියන්නේ ඒකනේ. උන්වහන්සේ කෙටියෙන් ලස්සනට වංගීස හාමුදුරුවන්ට වැඩිමාළු සහෝදරයෙක් විතර අවවාද කරනවානේ. එතකොට තමයි පුළුවන් නිබ්බාපේයි මහා රාග. ඔය මහා රාගයෙන් නිබ්බාපේයි ඔබට නිවීමටපත් වෙන්න පුළුවන්. එතකොට එහෙම නොවුනොත් එහෙම මොකද වෙන්නේ? එහෙම නිවීමටපත් වෙන්න උත්සාහ කරන්න එහෙම නොවුනොත් මා ඩයිහිත්තෝ පුනප්පුනං නැවත නැවතත් ඔය රාගකින්ෙන් දැවෙන්න නම් එපා කියලා. දැන් ඔබම දන්නේ දැන් මමත් පෘථග්ජනයෙක්නේ. දැන් එතකොට මම පුංචි කාලේ මහාන වුණේ මේ දවස් 3ක් හංගර් ස්ට්‍රයික් කළා. උපවාස කරලා අම්මා අවසර දුන්නේ. මහාන කරන්න කැමැතිම වුණේ නැහැ. පස්සේ මහාන වුණා. ඉතින් මෙතන මේ වෙලාව මට කියන්න පුළුවන් මේ මම බොහෝ විට දැන් ඔය මං ගැන දන්න අය දන්නවා මේ දැන් අපි දැන් ලංකාවේ සංස්කෘතිය නම් ලංකාවේ සංස්කෘතිය හාමුදුර කෙනෙක් තමන්ගේ මම මේක පබ්ලික් යන හින්දාමයි කියන්නේ විශේෂයෙන්. ලංකාවේ සංස්කෘතිය හාමුදුර කෙනෙක් ඕපන් අප් වෙලා විවෘත වෙලා පෞද්ගලික ජීවිතය ගැන කිව්වොත් අනේ හාමුදුරුවෝ හරි නෑ. අන්න වල් කතාවක් කිව්වා. ඒ හාමුදුරුවන්ගේ දේවල් කියන්න පටන් ගත්ත කියලා අපේ මිනිස්සු හරි කොහකයිනේ. අර ඒක අහලා සතුටු වෙන්නේ අනේ මේ හාමුදුරුවෝ ආංක වෙලා තමන්ගේ අත්දැකීමක් කිව්වනේ කියලා අගේ කරන්නේ නැහැ. අනේ ඒ හාමුදුරුවෝ හරි නෑ. බැලි නම් සීලයක් තිබිලා නෑ නේ හාමුදුරුවන්ගේ. පෘථග්ජනයෝ පින්නොත් කොහොමද සිල්වත් වෙන්නේ? මේ වංගීස හාමුදුරන්ගේ වෙච්ච වැඩේ තේරෙනවනේ. හැබැයි මට නම් කවදාවත් සිවුරු වරින්ද හිතුන්නේ නැහැ. ඉඳලා හිට රාගේ ආපු වෙලාවේදී අම්මා දුන්න අවසර අම්මගෙන් අවසා හරිම අමාරුවෙන් ගත්ත අවසරය. අම්මා දෙපා අල්ලලා වැඳපු එක. අම්මගෙන් අමාරුවෙන් ගත්ත මේ මොනවද අවසරය ගැන මතක් වෙලා මං කල්පනා කළා චීවරයේ ඉන්නකොට පුළුවන් තරම් පාරිශුද්ධව ඉන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ ඔය මේ කැනඩාවේදී ඇමරිකාවේදී නොයෙක් රටවලදී ලස්සන කාන්තාවන්ගෙන් හොඳ දොස්තර වෛද්‍යවරියන්ගෙන් ඒ වගේ නොයෙක් අයගෙන් මම මේක හිතාමතාම කියන්නේ පෞද්ගලිකව දෙයක් මේ පොඩ්ඩක් කියන්නේ මේ විවාහ යෝජනා හැම ආවා. මම ඒක එක හෙලාම ප්‍රතික්ෂේප කරලා කිව්වා මට මේ ජීවිතය විතරක් නෙමෙයි සංසාරයෙන් මට පැවිද්ද විතරයි ඕනේ. ඔය විවාහය නම් රාගය නම් ලිංගික සම්බන්ධතාව නම් ඕනේ නෑ මට කියලා. අවශ්‍යම නෑ කියලා කිව්වා. ඉතින් මේ එතකොට නමුත් රාගසිතුවිලි ආපු අවස්ථාවල් තිබුණා. අද වුණත් රාග මම පෘථග්ජනයෙක් හින්දා රාගය මගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. මම ඒක නිතරම වොච් එකේ ඉන්න ඕනේ, නිතරම කල්පනාවෙන් ඉන්න ඕනේ. විපර්යාසයට අහු වෙන්නේ නැති වෙන්න. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. දැන් මෙතනදී නිබ්බාපේහි ඔය මහා රාගයෙන් මේ නිමල දාන්න කියලා තමයි ආනන්ද හාමුදුරුවෝ මේ අවවාද කරන්නේ වංගීස හාමුදුරුවන්ට. ඒක ඉවත් කරන්න කරන රාගය. ඊළඟට ඒ සඳහා ඔන්න ඊළඟට තවත් එහෙම ගින්දර රාගගෙන නිවන්න කියලා මොකද කරන්නේ ආනන්ද හාමුදුරුවෝ ඒකට දැන් මේ කමටහන් දෙනවා. කර්මස්ථානයක් දෙනවා වංගීස හාමුදුරුවන්ට. අවවාද කරන වැඩිමාළු සහෝදරයෙක් වගේ. කොහොමද දෙන කමටහන මෙතන? අසුභාය චිත්තං භාවේහි. සිත අසුභයයි පිහිටවලා බලන්න කියලා. දැන් ඔය අසුභය ගැන කියනකොට මතකනේ අපි පෙරදී සාකච්ඡාවක් කළා. ඔය පටික්කුල මනසිකාර ගැන නේද? දැන් අපිට උගන්වන්නේ දැන් ඔබ දන්නවනේ දැන් අදත් අපි කළා ඒක දාන ගෙනල්ලා අද දැන් තාම මේ පින්නතුන් ඉන්නවා විහාරේ. දැන් හාමුදුරුවරු දානේ වළඳනකොට ප්‍රත්‍යවේක්ෂාවක් කරනවානේ. නේද? චීවර පින්නපාත සේනාසන ගිලම්පස යන සිව්පසෙන් උන්වහන්සේලා යැපෙන්නේ දායකව පූජා කරන ඔබ පූජා කරන. එතකොට පින්නපාතේ නැත්නම් දානේ වළඳන උන්වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරනවානේ නේද?
පටිසංකායනුසෝ පිණ්ඩපාතම් පටිසේවාමි නේවදවාය න මදාය න මණ්ඩනාය න විභූෂනාය යාව දේව විමස්ස කායස තිතියායාපනාය බ්‍රහ්ම විහිංසෝ පරතිය බ්‍රහ්මචර්යානුග්‍රහය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ ආහාරය මම ගන්නේ ශරීරය ලස්සන කරගන්නවත්, ශරීරය සංතරපණය කරන්නවත්, ශරීර ශක්තිය වැඩි කරගන්නවත්, ඔය රාග ආදී සිතුවිලි ඇති කරගන්නවත් නෙමෙයි. මේ බ්‍රහ්මචර්යාව නැත්නම් මේ සාසනික ප්‍රතිපදාව ගෙනියන්න ශරීරයට පෝෂණය අවශ්‍යයි. ඒ පෝෂණය අවශ්‍ය නිසා මම මේ ආහාර ගන්නේ කියලා ප්‍රත්‍යවේක්ෂා කරලානේ වළඳන්නේ. එහෙම තමයි. දැන් සිල් ගත්ත පින්නතුන් පවා සීල සමාදානයේදී පොය දවසේදී නිවසේදී හෝ බණමඩුවේදී තැනදී ඔබත් ඒ ප්‍රත්‍යවේක්ෂාව කරනවනේ. ඒ මොකද එතනදී විශේෂයෙන්ම භික්ෂුවගේ ජීවිතයේ අරමුණ වෙනස්. මේ අප බුදුහාමුදුරුවෝ දේශනා කළ තුන භික්ෂූන්ට නිතර හිතන්න කියලා අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති. my attitude is different කියලා හිතන්න කියලා. මගේ ආකල්පය අනිත්‍යයේ ආකල්ප වගේ නෙමෙයි, මගේ ආකල්පය වෙනස් කියලා හිතන්න කියනවා. දැන් මෙතනදී උන්වහන්සේ දැන් දෙනවා මම කියාගෙන ආවේ දැන් ඔය ආහාරයේ පටික්කුල සංඥා කියලා දෙයක් තියෙනවනේ ධර්මයේදී. දැන් ඔය ප්‍රත්‍යවේක්ෂා කරන්න වගේ ආහාරයේ පටික්කුල සංඥාව වඩන්න කියන. මම මේ කිව්ව පෙරත් අපි ඔක සාකච්ඡා කළා. පටික්කුල කියන වචනේ දැන් පටික්කුල මනසිකාර කියලා අපි කියන්නේ පාලියෙන්. ඔය පටික්කුල මනසිකාර කියලා කියන්නේ අසුභ භාවන අසුභානුස්සතියට ඇත්තටම. අසුභය අනුව බලන්න කියන්නේ ලෝකේ. අසුභානුස්සතිය කියන්නේ තමන්ගේ ශරීරය, තමන්ගේ සිතුවිලි, ලෝකේ තමන් අරමුණු කරගන්න දේවල් ඔය සියල්ලක්ම සුභ විදිහට නෙමෙයි අසුභ විදිහට බලන්න කියලා උගන්වන තැන අපිට නිතරම තියෙනවානේ ඔය මේ මයින්ඩ්ෆුල්නස් මොකද්ද මේකද කියන්නේ පටික්කුල මනසිකාර කියලා කියන්නේ. පටික්කුල මනසිකාර කියලා කියන්නේ එතනින් අදහස් කරන්නේ මොකද්ද දාන්නද පටික්කුල කියන වචනේ විස්තර කරන්න ගිහිල්ලා තමයි අපි දවස් ලොකු සාකච්ඡාවක් කළා. මෙතෙන්ට අදාළ හින්දා මම ටිකක් ඒක ටච් කරන්නම්. ඒ තමයි පටික්කුල කියන වචනේ හැදලා තියෙන පටි කියන ප්‍රීෆික්ස් එක උපසර්ගයයි කූල කියන වචන නිසා. එතකොට පටික්කුල වචන දෙක එකතු කරලා පටික්කුල වෙන්නේ. පටික්කුල කියන වචනේ පාලි සිංහලට බිඳෙන්නේ කොහොමද? පිළිකුල් කියලානේ. මොකද පාලියේ පටි කියන උපසර්ගය සිංහල භාෂාවේ දෙන්නේ පිළි කියලා. පිළි උපසර්ගය. ඒක උපසර්ගයක්. ප්‍රීෆික්ස් එකක්. එතකොට පටි කියන උපසර්ගයේ සිංහලට කියන පිළි වෙනවා. කූල කියන එක කුල් වෙනවා. එතකොට පටික්කුල තමයි පිළිකුල් වෙන්නේ. හැබැයි පටික්කුල කියන පාලි වචනේ අර්ථය මොකද වෙලා තියෙන්නේ? සිංහලද පිළිකුල් කියනකොට වෙනස් වෙනවා දැන්. අද කාලේ. දැන් මුල්ම කාලේ ඔය දැන් අද වුණත් ඒ අර්ථයේ නියම විදිහට දන්නවා නම් පිළිකුල් කියලා කියන්නේ දැන් අද සමහර අය පිළිකුල් කියලා කියනකොට ඒකෙන් ඒ අය අදහස් කරන්නේ අප්‍රිය කියන එක. මේ අප්‍රියව නැත්තම් මේ ජුගුප්සාජනක කියන්නේ එපා වීම ඩිස්ගස්ටින් කියන්නේ. ඉන්නවනේ ඩිස්ගස්ටින් කියන්නේ අකුසලයක්. ඒක ද්වේෂ මූලික සිතක්. අප්‍රිය හිතෙනවා නම් ඒක දෝෂ මූලික සිතක්. තරහාවක් නේක. මොකද අනේ මට නම් පෙන්වන්න එපා කියලා තරහ ගන්නවා. ඔය අප්‍රියයි මට ඒක අප්‍රියයි කියලා කියන්නේ මට ඒක පිළිකුල් කියලා සිංහලෙන් අදහස් කරන්නේ අදාය. දැන් ඕකට මම මේ කියන්නේ වචනේ ප්‍රශ්නේ මම මේ කියන්නේ. ධර්මයේ දන්න කෙනෙක් පිළිකුල් කියලා කියන්නේ හොඳ වචනයක් එයාට. හැබැයි ධර්මයේ නොදන්නා කෙනෙකු අර විකෘති වෙච්ච තේරුමෙන් ගන්නවනම් පිළිකුල් කියන්නේ නරක දෙයක්. දැන් උදාහරණයක් වශයෙන් යනකොට උදේ පාන්දර අසුචි ගොඩක් දකින්න. ඕක දැක්කහම ඔබට ඇති වෙන්නේ අනිත්‍යතාව පිළිබඳ හැඟීමක්ද නැත්නම් අප්‍රියජනක හැඟීමක්ද? අනිවාර්යෙන්ම ඇති වෙන අප්‍රියජන අයියෝ උදේ පාන්දර මේ දැක්ක දේ දවසම ඉවරයි කියලා කියනවනේ. පෑගුණොත් එහෙම තවත් විනාශයක්නේ. ඒ වෙලාවේදී ඔබට ඇති වෙන්නේ මොකද්ද? එපා වීමක්නේ. එහෙනම් තේරෙනව නේද සිංහල බුද්ධ ආගමේ පිළිකුල් කියන දේ අල්ලගෙන ඉන්නේ වැරදිවට කියලා. ඒ නිසා මම සිංහල බණ කියනකොට මම පිළිකුල් කියන වචනේ පාවිච්චි කරන්නේ. මම පිළිකුල් භාවනාව කියලා කියන්නේ මම කියන්නේ පටික්කුල භාවනාව කියලාමයි. මොක නැත්තම් හිතාගන්නෙම අර වැරදි වචනේ. ඒ නිසා මේ දැන් ආහාර එහෙම වුණොත් එහෙම දැන් ආහාරයේ පටික්කුල සංඥා කියනවනේ. ආහාරය දෙහා පිළිකුල් සංඥාවෙන් බලන්න කියලා. දැන් ගොඩක් සිංහල අය අර විකෘති වෙච්ච පිළිකුල් කියන වචනේ අනුව බැලුවොත් එහෙම මේ දාන පාත්‍රය දිහා බලනකොට වමන යන්න ඕන මට. ඇයි? ඇයි අප්‍රිය වෙන්න එපා දානේ? ඒ පටික්කුල සංඥා පිළිකුල් සංඥාවනේ. ඒ නිසා එතන මේ පටික්කුල කියන්නේ හොඳට මතක තියාගන්න එතන. හැම විටම පිළිකුල් ඔබ සිංහල වචනේ පාවිච්චි කරනවා නම් මේ පිළිකුල් කියන එක එයින් අදහස් කරන්නේ අර සිංහලෙන් විකෘති වෙච්ච තේරුම අප්‍රියාව නෙමෙයි.
අප්‍රියාව ඇති වුණොත් ඒක දෝෂ මූලික සිතක්, ඒක කෙලස් ඇති වෙනවා, ඒක පාපයක්, අප්‍රිය වෙන එක. මේ එතකොට ඔන්න උදේ පාන්දර හතුරා දැක්කහම තරහ යනවා වගේ අප්‍රියයිනේ. ඒ වගේ. එතකොට මෙතන පටික්කුල කියලා කියන්නේ දැන් කූල කියන එකෙන් අදහස් කරන්නේ එකට එකතු වෙනවා දි รา යනවා කියන එකනේ. දි รา යාම නැත්තම් ඩිකේ කියන එක ඉංග්‍රීසියෙන්. කූල කියන්නේ ඩිකේ. ඩිකේ ඒ කියන්නේ දි รา යන එකනේ. දැන් අපි සඳහන් කළේ අපි තවත් වචන සඳහන් කළානේ පටික්කුල ගැන කරපු සාකච්ඡාවේදී පංසු කූල දෙනවා කියලා නේද? පංසු කූලේ කීයටද කියලා අහන්නේ. පංශු ඒක පංසු කියන්නේ පාලියෙන් පාංශු කියන්නේ මේ සංස්කෘතෙන්නේ. ඒ කියන්නේ පස්නේ. ඒ කියන්නේ පංසු කූල දෙනවා කියන්නේ මෙමෝරියල් සර්විස් එක අවසන් කටයුතු කිරීමනේ. නමුත් ඒක මුල් තේරුම මොකද්ද? පසට යට කරන එකනේ. වලලා දාන එක. පසට දි รา යන්න අරිනවා. මොකද්ද? මේ මැරිච්ච ශරීරය. මැරිච්ච පුද්ගලයාගේ ශරීරය පසට දි รา යන්න අරිනවා. ඒකයි පංසු කූල කියන්නේ. එතකොට කූල කියන එකෙන් අදහස් කරන්නේ සරලවම තේරුම subject to decay, දි รา යාමට පත්වන කියන එක. එතකොට පටික්කුල ඒක අසුබය කියලා අසුබයෙන් බලන්න කියලා ආනන්ද හාමුදුරුවෝ දේශ අහන් අවවාද කරන්නේ වංගීස හාමුදුරුවන්ට අසුභාය චිත්තං භාවේහි. සිත අසුබයේ පිහිටවා ගන්න කියලා කියන්නේ සුබ විදිහට බලන්න එපා කියලා කියන්නේ. එතකොට දැන් මේ රාග සිතකින් ඉන්නේ උන්වහන්සේ කවුද? වංගීස හාමුදුරුවෝ. දැන් ඒක මම ඔය අර පටික්කුල කියන වචනේ පාවිච්චි කළේ මේ අසුබ කියන අසුබ නිමිත්ත හින්දා. අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමායතං. ඒකග්ගං කියන්නේ එක අරමුණක්නේ. ඒකග්ගතාව කියලා කියන්නේ එක අරමුණක පිහිටවා ගන්න වෙන හිත. මෙතනදී සමාධි ඒකග්ගතාව ඇත. සුසමාහිතං. ඒ සුසමාහිතං කියලා කියන්නේ හිත සමාධිගත කරගන්න කියලා කියනවා. ඊළඟට සති කායගත අත්‍යත්තු. මේ ඒත මෙතනින් අදහස් කරන්නේ ත්‍යත්තු කියන්නේ ඔබට කියන එක. තවත්තු ඔබ සති කායගත ඔබට ඔබ වහන්සේට මේ කායගත සතිය කායගත සතිය ඇති වේවා කියලා අවවාද කරන්නේ. මේ ඒ කියන්නේ කායගත සති භාවනාව කියන්නේ අසුබයම තමයි. මතකනේ මොනවද? දැන් ඔය කායානුපස්සනාවනේ සතිපට්ඨානෙ දුවන්නේ. මේ අර මේ කයේ තියෙන නියම ස්වභාවය ගැන උගන්වගෙන කායගත සති කියන්නේ ඔය සිංහලෙන් කියන කාගිය සිහිය කියලා. කායගත සති කියන එක ඊළඟට ශරීරයේ තියෙන මේ අනිත්‍යතාව පිළිබඳව දැන් සතිපට්ඨාන විග්‍රහයේදී ඔබ ඉගෙන ගන්නවනේ ඉගෙනගෙන තියෙනවනේ නව සීවතික භාවනාව. සීවතික කියලා කියන්නේ කෝප්ස් එකක් ගැන මලමිනියක් ගැන කරන නව සීවතිකනේ. මලමිනියක් මැරුණු මොහොතේ ඉඳලා පුද්ගලයාගේ ශරීරය අවස්ථා 9කදීනේ කූලතත් දි รา යන්නේ වෙනස් වෙන්නේ. ශරීරය වෙනසට භාජනය වෙනවා අවස්ථා 9ක් පවතිනවා. ඒක ටිකක් නව සීවතික. සීවතික කියලා කියන්නේ මලමිනිය සම්බන්ධ. නව සීවතික භාවනාව. මේ එතකොට එතනදී අර විනීලක විපුබ්බක විචිත්තක හත විචිත්තක යනාදී වශයෙන් අර කොටස් ගැන සඳහන් කරනවානේ. ශරීරයේ ඉදිමෙනවා, හම පැලෙනවා, නිල් පාට වෙනවා, පණුව හැදෙනවා, පණුව සිලිසිලි ගාලා දඟලනවා. ඊට පස්සේ ශරීරයේ මස්තිය වෙනවා, ගඳ ගහනවා. ඊට පස්සේ මස්තික පණුව කනවා, ඇට ඉතුරු වෙනවා. ඕම ගිහිල්ලා පියවර නැම අවසානයේ අස්තික සංඥාවනේ අවසානයේ ඇට විතරයි ඉතුරු වෙන්නේ. ඇට සැකිල්ල. ඕකත් ටික දවසක් යනකොට ඒකත් ඇට හන්දි වලින් වෙන් වෙලා ඉස්කබල වෙනම අතපය මේ ඒ කියන්නේ බෝන්ස් නැත්තම් එක එක ඇට කෑලි වෙනම එකතු වෙනවනේ. ඕක නේද පෙන්නුවේ බුදුරජාණන් වහන්සේලා මාන්නෙන්. දැන් ඊළඟ මාන්න කියලා වචනයක් මෙතන එනවා. එතනදී මම සඳහන් කරන්නම්. අනිමිත්ත තංච භාවේහි. මේ අනිමිත්තතාව වඩන්න කියනවා. අනිමිත්තතාව දැන් නිමිත්තතාව කියන්නේ යමක එල්ලෙන එක. අනිමිත්තතාව කියන්නේ එහෙම එල්ලෙන්න දෙයක් නැහැ කියලා බලන එක. ඒ කියන්නේ විදර්ශනාව. දැන් විදර්ශනාවේදී අපි යමක බැඳෙන්නේ නැහැනේ. විදර්ශනාව කියන්නේ non subjective approach නේ. ඒ කියන්නේ මොකද්ද? අනාත්මීය ප්‍රවේශයනේ. දැන් විදර්ශනාවේදී අපි කය මගේ කය කියලා නෙමෙයි බලන්නේ. සාමාන්‍යයෙන් සමතේදී හෝ නැත්තම් සාමාන්‍ය ජීවිතයේදී මගේ කය කියලා බලන එක විදර්ශනාවේදී මගේ කය ලයින් කරලා කය විතරක් බලනවා. වේදනාව නැත්තම් විඳීම හැඟීම් sensations feelings දිහා my sensations my feelings මගේ හැඟීම් මගේ චේතනාවන් මේ සිතු කියලා බලන හැඟීම් කියලා බලන්නේ නැතුව මගේ කය ඉවත් කරලා හැඟීම් දෙස බලනවා. ඊළඟට මේ චිත්තානුපස්සනාවේදී
මගේ සිත කියලා බලන්නේ නැතුව මගේ කෑල්ල අයින් කරලා සිත විදිහට බලනවා. ඊළඟට ධම්මානුපස්සනාවේදී මේ මම මේක මගේ ලෝකය මගේ ඉන්ද්‍රියයන්ගෙන් දකින දේ මේක මගේ අරමුණ කියලා බලන්නේ නැතුව අරමුණු විදිහට දකිනවා. එතකොට ඔතනදී ඒ නිසානේ වෙන් කරලා බලන්නේ එතනදී. ඒක තමයි විදර්ශනාව වෙන්නේ. දැන් ගොඩාක් අය විපස්සනා භාවනා කියලා යනවා. දවස් 15 20 25 මාසේ ඉඳලා ඇවිල්ලා කියනවා. අනේ හරි මහන්සියෙන් ආවේ අපේ හාමුදුරනේ මේ නින්දක් තිබුණේ නැහැ මට ඒ දවස් 25 දී. මං කියන්නේ මොකද්ද දැන් ඔය ඔබතුමාගේ ඔය මොකද්ද ගියේ ඔයගේ රිට්‍රීට් එක දවස් කීයක්ද දවස් 20ක් හාමුදුරනේ. එහෙමද? ඉතින් මේ දවස් 20ෙම නින්දක් නැද්ද හරි? අනේ නෑ නිදා ගන්න හදනවා තව කෙනෙක් ගොරවනවා තව කෙනෙක් එහා පැත්තේ ඉන්නවා. ඉතින් මට හිතුණා පස්සේ දවස් අපරාධි දාලා එන්නත් හිතුණා. මට නින්දක් නෑ කියනවා. මං කියනවා ඔබට නින්දක්ද තිබුණ නැත්තේ ඔබටද නින්දක් තිබුණ නැත්තේ? ඒ කිව්වේ හාමුදුරනේ. මං කිව්වා නින්ද වෙනයි ඔබේ නින්ද වෙනයි. හරි. දැන් තේරුණාද දවස් 20 රිට්‍රීට් එකදී මගේ කියලා අල්ලන ඉඳලා මිසක් ආරම්මණයක් විතර දැකලා නැහැ. ඔක්කොම පටන් ගන්න තියෙන්නේ මගෙන්නේ. ඉතින් මම මුල් වෙලා බලනකම් සබ්ජෙක්ටිව් විදිහට බලනකම් මේ non subjective විදිහට බලන්න පටන් ගන්න තුරු ආත්මීය විදිහට බලන තුරු සබ්ජෙක්ටිව් විදිහට බලන තුරු ඔබට දවස් 20ක් රිට්‍රීට් ගිහලා වැඩක් නැහැ. ඔබ කරලා තියෙන එතනත් තරහ ගිහිල්ලා නෙන්න ඇත්තේ. ඔව් සමහරලාට හිතුණා මේ භාවනාව දිග වැඩි කියලා හිතුණා, බණ දිග වැඩි කියලා හිතුණා. මං කිව්වා බණ දිග වැඩි වෙන්නේ නැහැ, භාවනාව දිග වැඩි වෙන්නේ නැහැ. උපදෙස් දිග වැඩි වෙන්නේ නැහැ. අනිත් මිනිස්සයා රවල බැලුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රිට්‍රීට් එකේදී, ඒ භාවනාවේදී ඔබ මේ ආත්ම කේන්ද්‍රීයව නොහිතා හිටියනම් විපස්සනාව කරන එක ඔබ ඊට පස්සේ මම කියනවා එහෙනම් ඔබ විදර්ශනා භාවනාව වඩන්න කලින් සමතේ හොඳට ප්‍රගුණ කරන්න. ඉස්සලා ඉගෙන ගන්න සුසමාහිත වෙන්න. හිත සමනේරපත් කරගන්න කියලා. එතකොට දැන් මෙතනදී ඒක මම සඳහන් කරගෙන ආවේ. දැන් ඊළඟට මොකද්ද මේ කියාගෙන අනිමිත්ත තංච භාව විදර්ශනාවෙන් බලන්න භාවේහි ඊළඟට දේශනා කරන අනිමිත්ත තංච භාවේහි මානානුසය මුජ්ජහ. දැන් මෙන්න මාන කියන වචනේ මෙතෙන්ට ආවා මම දැන් වංගීස හාමුදුරන්ට කියනවා අවවාද කරන ආනන්ද හාමුදුරුවෝ ඔබ වහන්සේගේ මාන අනුසය. දැන් අනුසය ධර්ම 7ක් අපි සාකච්ඡා කළා මතකයිනේ පෙර දේශනාවකදී නේද? ඒ අනුසය කියන්නේ dormant. නැත්තම් අපේ යටිහිතේ නිදාගෙන ඉන්න මානසික ප්‍රවණතා 7ක් තියෙනවා. ඒ ඔක්කොම built in නැත්තම් innate. අපි මේ ලෝකෙට ගෙනාපු දේවල්. ඒ 7 තමයි මමත්වය නැමැති ප්‍රාසාදයේ කණු 7. මමත්වය කියන එක ප්‍රාසාදයක් නම් මාලිගාවක් නම් ඕක හදලා තියෙන පිලර්ස් 7ක් උඩ. ඒ පිලර්ස් 7 කණු 7 තමයි ස්තම්භ 7 තමයි ඔය අනුසය 7. අනුසය කියලා කියන්නේ dormant කියන එක. ඒවා dormant tendencies. බොහොම ගැඹුරෙන් තියෙන 7ක්. ඔය 7න් එකක් තමයි මාන්නේ කියලා කියන්නේ. ඉතින් මෙතනදී මානෙ ඉවත් කරන්න කියලා කියනවා ආනන්ද හාමුදුරුවෝ මේ කාටද කාටද වංගීස හාමුදුරන්ට. දැන් එතන මම සඳහන් කළේ අපි දැන් මෙච්චරලා කියාගෙන ආවනේ අසුබය වඩනකොට දැන් කෙනෙකුට මේ මම කියලා හැඟීමක් හිතන මේක මගේ කියලා මතකද පෙර දේශනාවේදී අපි වචන දෙකක් සාකච්ඡා කළා. මොකද්ද? අහංකාර, මමංකාර, උපාදාන කියලා වචන කීපයක් සාකච්ඡා කළා මතකයිනේ. අහංකාර කියලා කියන්නේ making of I. මමංකාර කියලා කියන්නේ making of things that are mine. දැන් ගමක අපි සඳහන් කළේ කෙනෙක් ගැන ගමේ ඉන්න කෙනෙක් ඊයේ වෙනකම්ම කතා කරලා අද කවුරුත් දිහා බලන්නේ නැතුව ටික උඩ බලාගෙන යනවා ආඩම්බරයට. එතකොට බලාගෙන ඔබ කියන්නේ කොහොමද? මේ බලපල්ලකෝ අරකිගේ නැත්තම් අර මිනිස්සයාගේ තියෙන අහංකාරකම කියලා. අහංකාර කියලා කියන්නේ ඕක තමයි පින්න අපි හැමදාම කරන්නේ පුතඥයෝ වශයෙන්. අහං කියන්නේ මම. කාර කියන්නේ හදනවා. අපි හැමදාම අපිව එක එක වලට බිල්ඩ් කරනවා රීබිල්ඩ් කරනවා. ෆෝම් කරනවා රීෆෝම් කරනවා. මේ අපිව ඕක තමයි අපි කරන්නේ හැමදාම. මමත්වය ගොඩනැගීම. මමත්වය ගොඩනැගීම තමයි අහංකාර කියන එකේ තේරුම. The making of I amness. ඊළඟට තව එකක් තමයි මමංකාරය කියලා. දැන් මට කියලා තිබුණාට දැන් මම ඉන්නවා. මම කියන தત્ත්වය දිහා මම කියන தત્ත්වයේ මත පදනම් වෙලා
අපි ඉන්ද්‍රිය පාවිච්චි කරනකොට හතර අතේ හැම වෙලටම අපි බැලුවොත් 360 ඒ කියන්නේ 360ට හැරිලා බැලුවොත් දකින දේවල් ගැන අපි හිතන්නේ කොහොමද? ලාම්පුවක් කාර් එකක් දකිනවා. කාර් එකක් දැක්කොත් එහෙනම් මොකද කියන්නේ? මගේ කාර් එක නැත් ආයේ මගේ කාර් එක නෙමෙයි. නැත්තම් හිතනවා මගේ කාර් එකට ඒක හොඳයි. නැත්නම් අනේ මගේ එක තරම් හොඳ නැහැ. තවත් තරම කවුරු හරි කෙනෙක් යනවා. දැකලා තියෙන කෙනෙක්ද මගේ යාළුවෙක් නෙමෙයි. මම දන්නේ නැති කෙනෙක්. එක්ක මම දන්නා කෙනෙක් නැත්නම් මම දන්නේ නැති කෙනෙක්. බලන්න එතන මම කියන තත්ත්වයේ ඉන්වෝල්ව්මන්ට් එක මේ අපි යොදා ගන්න හැටි. ඒක මමංකාර. ඊට පස්සේ අල්ලගන්න ලැබුණන්නටත් මොකද කරන්නේ? අහංකාරයේ මමංකාරයේ තියාගෙන මුලින්ම ඇති වෙන්නේ මම ඊට පස්සේ මගේ කරගන්න යනවා. ඊට පස්සේ මේ භෞතිකව අල්ලගන්න බැරි වුණොත් හිතෙන් හරි අල්ලා ගන්නවනේ. ඒකට මොකක්ද කියන උපාදාන. අල්ලලා තියාගන්න අනේ මේක මගේ කියලා. මෙයා මගේ දේ කියලා. ඔතන ඔය මාන්නේ හින්දා ඔක වෙන්නේ. අපි අර තව කතා කළානේ සෙය්‍යමාන සදිසමාන හීනමාන කියලා කතා කළානේ. බලන්න ඔන්න ඔය හින්දා තමයි විදර්ශනාව වඩන අතරතුරේදී ආනන්ද හාමුදුරුවෝ කියනවා අවවාද කරනවා වංගීස හාමුදුරන්ට ඔබ වහන්සේ මේ මානය අනුසය මාන්නේ මේ අත්හර ගන්න කියලා. එතනින් තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒක ලොකු අනුසයක්නේ. මාන්න ඉවත් කරගන්න කියනවා. මානානුසය පජ්ජ මානානුසය මුජ්ජ ඒ මිදෙන්න කියනවා. තතෝ මානාභිසමය අභිසමය කියලා ඒක දුරු කරලා දානවා. මේ සමතේටපත් කරනවා. තතෝ මානාභිසමය ඒ විදිහට මාන්නේ දුරු කරගත්තාම උපසන්තෝ චරිස්සසි. උපශාන්තෝ බෝහන්සට හැසිරෙන්න පුළුවන් කියලා දේශනා කරන්නේ. ඕක තමයි මේ ආනන්ද හාමුදුරුවෝ රාගය ගැන වංගීස හාමුදුරන්ට දුන්න අවවාද. ඊට පස්සේ කලකට පස්සේ වංගීස හාමුදුරුවෝ කෙලස් නැති කළා රහත් වුණා. උන්වහන්සේ රහත් වුණාට පස්සේ උන්වහන්සේ කරපු අර මම කිව්වේ ප්‍රකාශ විදියට තේර ගාථාවල සඳහන් වෙනවා වංගීස තේර ගාථා උන්වහන්සේ කරපු ලස්සන ප්‍රකාශ තියෙනවා. මොකද හරිය උගත් කෙනෙක්, හොඳම තරුණ වයසේ මහණුනේ, වේදේ හොඳට ඉගෙනගෙන තිබුණ කෙනෙක්, හොඳ උගතෙක්, හරි ඉන්ටෙලෙක්චුවල්. ඒ අතරතුර රහස ඉගෙන ගන්නයි බුදුහාමුදුරන්ගෙන් අර හිස් කබලේ රහස ඉගෙන ගන්න. පස්සේ ඉතින් උන්වහන්සේ රහත් වුණාට පස්සේ උන්වහන්සේට පස්සේ කාලෙදී අහනවා මේ හාමුදුරුවෝ තියෙන සිද්ධි. පසු කාලීන සමහරට උන්වහන්සේ හම්බ වුණාමත් සමහර හාමුදුරුවෝ විහිළුවට වගේ අහනවා. තාම හොයාගත්තේ නැද්ද ඒ දාර බුදුහාමුදුරුවෝ දුන්න හිස් කබල තට්ටු කරපු කෙනා කොහෙද උපන්නේ කියලා අහනවා. පෘථග්ජන හාමුදුරුවෝ විහිළු කරනවානේ. ඊට පස්සේ නමුත් නෑ තාම නෑ මම ඒක හොයාගන්නම්කෝ කියලා කිව්වා. හැබැයි උන්වහන්සේ රහත් වුණාට පස්සේ දවසක් මම හිතන්නේ මට මතක විදිහට කොහරි තැනකදී උන්වහන්සේ ගැන සඳහන් කරනවා. මේ මම හොයාගත්ත රහස කියලා. දැන් බුදුහාමුදුරු හරීම උපාය කෞශල්‍යනේ. බුදුහාමුදුරු එතනේ උන්වහන්සේ වංගීසට තියෙන ආදරේ හිතවත්කම හින්දා මේ කෙලස් නැති අරහත්වයට තියෙන සුදුසුකම දැක්කා බුදුරජාණන් වහන්සේ. ඒ දැකලා තමයි හොඳයි ඒ රහස උගන්වන්නම් කියලා පැවිදි වුණේ. මේ උගන්න කියලා දෙන්නම් කිව්වම ඒක දැනගන්නේ පැවිදි වුණේ. හැබැයි රහස දැනගත්තා. මොකද්ද? රහත් වුණාට පස්සේ නැවත ඉපදීමක් නැහැ කියන එක. ඊට පස්සේ තමයි උන්වහන්සේ තේරුම් ගත්තේ නැවත උපතක් නැහැ. එතන සම්පූර්ණයෙන්ම නිවීමටපත් වෙලා. දැන් සම්පූර්ණ නිවීම කියලා අපි ওই මාත්‍රකාව අපි අර සඳහන් කළානේ මොකද්ද සංඥා සංඥා විපර්යාසය සහ එයින් මිදීම කියන එක. ඒ මිදීම කියන්නේ අපි අර ඩිසෙන්චාන්ට් වෙන එක, ඩිසෙන්චාන්ට්මන්ට් එක. එතනම සඳහන් කළේ එතන නිවීම කියන එක. නිබ්බිද මේ නිබ්බාපේහි කියලා මෙතන වචන සඳහන් වෙනවා. නිබ්බාපේයි මහරාගංනේ. ඒ මහරාගයෙන් නිමෙන්න කියලා නේ කියන්නේ. ඒක ඒ වචනේ තමයි මම පරිවර්තනය කළේ ඒ ඩිසෙන්චාන්ට්මන්ට් විදියට. නිවීම නැත්තම් මිදීම. ඔය රාගෙන් ඔය මිදීමයි නිවීමයි දෙකම එකයි උතනදී. දැන් උතන නිවීමටපත් වුනහම ඒ ඉවත් කළාට ඒකෙන් මිදුනහම තමයි නිවීම වෙන්නේ. ඒ නිසා තමයි උතන අපි දැන් මේ මිදෙනවා කියලා. ඉවත් වෙලා යනවා. ඩිසෙන්චාන්ට් වෙන එක. එතකොට ඕක තමයි අද සාකච්ඡාව. බලන්න ඉතින් මේ හාමුදුරු කෙනෙකුට දුන්න අවවාදයක් නේ මෙතන. ඒකයි මම මේ මාතෘකාව තෝරගත්ත. හරිය ලස්සනයිනේ. දැන් ඔය පැවිදි වෙන අය හාමුදුරුවරු මේ පැවිද්ද සිවුරේ ඉන්න අය එහෙම නැත්නම් හාමුදුරුවරු විශේෂයෙන්ම නිතර මේ හොඳට දන්න සූත්‍රයක් ඕක. ආනන්ද හාමුදුරුව කොහොමද තාවමත් රහත් වෙලා නැති උන්වහන්සේ සෝවාන් වෙලා හිටියේ. ධර්ම භාණ්ඩාගාරිකේ උතුම් ආනන්ද හාමුදුරුවෝ කොහොමද අලුතෙන් මේ පැවිදිලා ඉච්චර කාලයක් ගත වෙලා නැති අර උගත්
මේ විශාල දැනුමක් තිබ්බ වංගී සහාමුදුරන්ට කොහොමද රාගය නිමා ගන්න උදව් කළේ කියලා කමටහන්න. ඔබටත් තේරුණා නේ ආනන්ද හාමුදුරුවෝ දුන්න ලස්සන අවවාද ටික නේද? ඒ නිසා දේශනාව මෙතනින් අවසන් වෙනවා. ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මිනිත්තු කිහිපයක් තියෙනවා. අන්මියුට් කරලා අහන්න ප්‍රශ්නේ. හොඳට මතක තියාගන්න ආත්මීය විදියට බලනකම් රාගය සංසිඳෙන්නේ නැහැ. සිත නිවෙන්නේ නැහැ. නිවීමටපත් වෙන්නේ නැහැ. හිත නිමුන් නැත්නම් ඒකෙන් මිදීමක් නැහැ. ඒ මිදීම සඳහා disenchantment සඳහා අසුබය නැත්නම් අසුබය අනිවාර්යයි. අසුබය තුලින් බැලීම. අසුබය තුලින් බලන්න සුබ විදියට බලනකොට ලස්සනටමයි පේන්නේ. ඕකට මේ අමුත්තක් හිතන්න එපා. අර ගම්වල කියමනක් තියනවා නේද? කන්න වොමනා වුණාම මොකා වෙන්නේ? කබරයා තලගොයා වෙනවනේ. දැන් මම දකිනවා සමහර පවුල් වල ඉන්නවා දැන් ඔය කවුන්සලින් වලට එන උපදේශනයට යනවනේ. මම දන්නවා මේ ඇතැම් අවස්ථාවලදී මට ඒෑම කියලා තියෙනවා. කාන්තා පිරිමි දෙගොල්ලම කියලා තියෙනවා. කායික වශයෙන් එච්චර ඇට්‍රැක්ෂන් එකක් එහෙම නැත්නම් ආකර්ෂණයක් නැති කෙනෙක් රාගය ආපු වෙලාවට හරීම ලස්සනට පේනවා කියලා. හැබැයි රාගය සංසිඳව ගත්තට පස්සේ ලෝකේ ලස්සනම කෙනාවත් පේන්නේ කැත විදිහට කියලා. මොකද රාගය සංසිඳිලානේ. ඒකයි. ඒ නිසා මම හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් නැතුව ඇති. හාමුදුරනේ. ඔව්. මේ සුදර්ම පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ අර එක තැනකදී හාමුදුරුවෝ කිව්වා සීවතික භාවනාව කියන එක. සීවතික භාවනාව. සීවතික භාවනාව කියන්නේ මේ එතන මට චුට්ටක් පැටලුණා. ඒක සතිපට්ඨාන සූත්‍රයේම තියෙන සීවතික භාවනාවම නේද? ඔව් ඒකම සතිපට්ඨාන. එතකොට එතනදී දැන් මරණානුපස්සනාව නෙමෙයි කායානුපස්සනාව නේද ඒකට සම්බන්ධ වෙන්නේ? එතන මරණානුපස්සනාවනේ මැරිලා ඉවරයිනේ. එතන තියෙන කායානුපස්සනාව. ඔව්. කායානුපස්සනාවනේ. එතන කායානුපස්සනාව තියෙන්නේ. මොකද හැබැයි මරණානුස්මෘතියේදී ශරීරයේ අනිත්‍යතාව ගැන කියනවා. නමුත් දැන් ඔය නවසීවතික භාවනාවේදී මැරිච්ච කය දිහා බලාගෙන මටත් මෙහෙම වෙනවා කියලා මේ අනාගතේට මගේ ශරීරයටත් මේකයි වෙන්නේ කියලා භාවනා කරනවා. ඔව් එතන තියෙන වෙනස. එතකොට අර තමන්ගේ ශරීරෙත් අනාගතයේ ඇති වෙන තත්වයේ පිළිබඳ සීවතික භාවනාවෙන් දකිනවා. මොකද ඔය මේ දැන් කම්මට්ඨානයක් විදිහට ගත්තාම සීවතික භාවනා කම්මට්ඨානයි මරණානුස්සති ඔබතුම මේක ප්‍රශ්නය ආවේක හරි හොඳයි. ඒක ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. ඔය මේ ප්‍රායෝගිකව ගත්තාම සීවතික භාවනා කම්මට්ඨානයි මරණානුස්සති කම්මට්ඨාන ඕවර්ලැප් වෙනවා. මොකද ඒකේ සාකච්ඡා කරන ඕවර්ලැප් වෙනවා. මොකද කතා කරන්නේම අනිත්‍යතාව ගැනනේ ශරීරේ. ඔව්. ඒ විදිහට. ඒ කියන්නේ පවතින ඒකෙදි වෙන්නේ මෙනෙහි කරන්නේ ශරීරය මේ තත්ත්වයට වෙනවා උනා කියන එක දිහා බලලා මටත් මෙහෙම වෙනවා මේ දේ වෙනවා කියන එක. ඒත වෙනව ගත්තාම හොඳට තේරෙනවා එතනින් අපි බලන් ඉගෙන ගන්නවා. අපි එතනදී අපි ඉගෙන ගන්නවා මමත්වය කියන එක සාපේක්ෂයි කියලා. අර පටිච්චසමුප්පාදයට අනුව ඒ කියන්නේ selfhood කියන්නේ relative reality එකක් කියලා. සාපේක්ෂ යථාර්ථයක් කියලා ඉගෙන ගන්නවා එතනදී. ඒතර අපි තාම මැරිලා නැති හින්දා අර ස්ටෙප්ස් 9 බලන්න විදිහක් නැහැනේ. නමුත් දැන් බලනකොට හිතනවා දැන් මට වුණත් දැන් බලන්න අවසානයේදී දැන් අස්තික අවසාන මේ ස්ටෙප් එකට ගිහිල්ලා ඒ සීවතික පියවර අවසානවෙනි පියවරේදී ඇටසැකිල්ල විතරක් ඉතුරු වෙලා තියෙනවනේ. එතකොට ඒ ඇටසැකිල්ල දිහා බලාන භාවනා කරන කෙනා කල්පනා කරනවා දැන් මෙතන මස් නැහැ, නහර නැහැ, ස්නායු නැහැ. ඒ දේවල් ඔක්කොම අතුරුදහන් වෙලා. ඒ කියන්නේ ඒවා තිබ්බනම් ඒවා හින්දානේ මේ රාගය මට ඇති වෙන්නේ.
දැන් අර කේමාවට පෙන්නපු ප්‍රාතිහාරයේදී බුදුරජාණන් වහන්සේ අවසානට මැට සැකිල්ලක් වෙලා වැටෙනවනේ ලස්සන කාන්තාව මේක තරුණිය. අවසානයේ ඇට සැකිල්ලත් කෑලි වල කැඩිලා ඒකත් දූවිලි බවට පත්වලා මහා හුලඟකින් හුලඟෙත් යනවනේ. අවසානයේදී මේ ඇට සැකිල්ලවත් ඉතුරු වෙන්නේ නැහනේ. එතකොටනේ කේමාවට හිතෙන්නේ බියුටි ගැන, ශරීරය ගැන, මමත්වය ගැන මම හිතාගෙන ඉන්නේ මේ මායාවක් නේද කියලා තේරෙනවනේ. එතකොට අන්න ඒ මායාව තේරුම් ගන්න තමයි සීවතික භාවනාව කරන්නේ. හැබැයි මරණානුස්සතියේදී අපි බලන්නේ ජීවිතයට සාපේක්ෂව මරණය දිහා බලනවා. එතනදී බලන්නේ. මොකද අපි පැවැත්මේ තියෙන අනිත්‍යතාව තේරුම් ගන්න ඕන හින්දා මරණානුස්සතිය වඩනවා. එතකොට මේ පැවැත්ම තුලදී අපි මේ පැවැත්ම සඳහා අපි බේස් එක ෆවුන්ඩේෂන් එක කරගන්නේ කයනේ. එතකොට ඒ පැවැත්ම සඳහා පවතින ෆවුන්ඩේෂන් එක පවා ස්ථිරසාර දෙයක් නොවේ නම් පැවැත්ම ස්ථිර වෙන්න බෑනේ කියලා සීවතික භාවනාවට තේරුම් ගන්න. ඒ දෙක හරි ඒක හොඳයි. ඒක අහපු ප්‍රශ්නේ හරියම ඇප්ලයිඩ් ඒක මේ ප්‍රශ්නය. මේ එතකොට ඒ දෙකේ තියෙන ඉන්ටර් රිලේෂන් එක අන්තර් සම්බන්ධය ඕක. තව පුංචි ප්‍රශ්නයක් තියෙන හාමුදුරනේ දැන් හාමුදුරුවෝ කියවනේ පිළිකුල් භාවනාව කියන වචනේ යොදා ගන්න නැහැ හාමුදුරුවෝ කියලා. ඔය දැන් සිංහල අයට කියන්නේ නැහැ. සිංහල අයට කියන නම් මම පාලි වචනෙන් පාවිච්චි කරන්නේ. මොකද පිළිකුල් කියන එක තව තේරුමක් තියෙනවා සිංහල භාෂාවේ දැන්. ඔය ප්‍රශ්නේ හින්දා. එතකොට ඒ කියන්නේ හරියට ට්‍රාන්ස්ලේට් කරොත් වචනේ මොකද්ද හාමුදුරනේ? ඒක පිළිකුල්ම තමයි. මොකද පටි කියන එක ඉංග්‍රීසි එක ඔව් එතනදි කියන්නේ මේ subject to decay. ඒ කියන්නේ දිරීමට ලක් වෙන. දිරායාමට ලක් වෙන කියන එකයි. ඔව් දිරායාම කියන එක නෙමෙයිනේ. ඒකට කැත කියන එක තමයි disgust කියන්නේ. අන්න හරි. දැන් උතන සිංහල අයට ගොඩක් ඔය දැන් සමහරට මේ දැන් සමහරට මේ දැන් මම දැකලා තියෙනවා දැන් ඔය මමම දැකලා තියෙනවා පන්සලකදී පන්සලට එනකොට දානය රැඟකට වෙලෙන් එනකොට අම්මයි දුවයි එනකොට මේ දුවට මේ බලු බෙට්ටක් පෑගිලා උඹුටියාවේදී ඉතින් මට හරි ඔය ප්‍රායෝගික දේවල් එනකොට වෙලදී එනකොට ලොකු බලු බෙට්ටක් පෑගිලා දැන් අපට උනත් එහෙමනේ අපට මාන්නයක් තියෙනවනේ දැන් මතක ඇති අපේ මාන්නේ හින්දා දැන් මම සඳහන් කළා මේක පොඩි හරි hina යන උපහාස රසයක් තියෙනවා දැන් හොඳට බලන්න පොඩි ළමෙක් බිම වැටුනහම නේද පොඩි ළමෙක් වැටුනහම පොඩි ළමයා කොච්චර පුංචි වුණා මුලින්ම කරන්නේ වටපිට බලනවනේ ඇයි ළමයා වටපිට බලන්නේ කවුරුවත් දැක්කද කියලා බලාගන්න මම ඒ නිසා ළමෙක් ළඟ ඉන්නකොට පොඩි ළමයා වැටුනහම මම කරන්නේ වැටෙනවා දැක්ක ගාම දැන් නතර කරන්න වෙලාවකුත් නැහැනේ වැටෙනවා දැක්කම මං අහක බලනවා අහක බලන ඇසිල්ලේ ළමයා මන් දිහා බලනවා ඇයි ළමයා වැටෙන බව මම දැක්ක බව ළමයා දැනගත්තොත් ළමයා අඬනවා ඇයි කයට නෙමෙයි රිදෙන්නේ ලැජ්ජාවට යන්නන්නේ එතකොට දැන් ඔය බලු බෙට්ටක් වගේ දෙයක් පෑගුණාම පෑගිනීමට නෙමෙයිනේ ප්‍රශ්නේ ඒ නිසානේ මම ඔය පරිශීලනය කරලා දැන් සයිකොලොජි ඔබතුමා සයිකොලොජිස්ට් කෙනෙක්නේ තෙරපිස්ට් කෙනෙක්නේ ඒ කියන්නේ දැන් මටත් එහෙම වෙලා තියෙනවා පොඩි කාලේ පන්සලේ හැමදාම බල්ලෝ වැඩි ඉතින් ඔතුගාන සමහරට ඒ කියන්නේ බොහොම දරුණු විදිහට බොහොම බෲටල් විදිහට බල්ලෝ දාලා තියෙන දේවල් පෑගිලා තියෙනවා ඉතින් මම මුලින්ම කරන්නේ මම හිතලා කරනෝනේ වටපිට බැලෙනවා ඉපේම ඇයි මගේ මාන්නේ කවුරුවත් මේක දැක්කද පෑගිච්ච බව කියලා ඉක්මනට හොදනවනේ දැන් එතන අතනත් අර මම කියාගෙන ආවේ දැන් දුවට පෑගුණාම මේ ඇවිල්ලා ටැප් එක ළඟින් මම දැක්ක කියලා හොදාගෙන ආවේ ඊට පස්සේ මේ අම්මා කියනවා ඉතින් මම මේ පෑගිච්ච වෙලාවේ මම මේකට කිව්වා ඒක පිළිකුල් භාවනාවට ගන්න එකනේ තියෙන්නේ කියලා ඊට පස්සේ දුව කියනවා කියන්න දෙයක් නැහැ පෑගෙනකොට මට මතක් වුණේ පිළිකුල් භාවනාව තමයි කිව්වා මං කිව්වා නෑ ඔය දුවට මතක් කරලා තියෙන පිළිකුල් භාවනාව නෙවෙයි අප්‍රියාව ඒ අන්න ඒක මං කියන්නේ වචනේ තේරුම වෙනස ඔව් එතන ඇති වෙන්නේ අකුසල මූලයක්නේ ඩිස්ගස්ට් එකනේ ඔව් තරහක් එනවනේ බලු බෙට්ටත් එක්ක තරහක් එනවා හතුරා දැක්කහම උදේ පාන්දර එහෙම කෙනෙක් අකමැති කෙනෙක් දැක්කහම ඇති වෙන්නේ ඩිස්ගස්ට් ඒ කියන්නේ අප්‍රිය ජනක භාවය ජුගුප්සා ජනක එතකොට ඒක පිළිකුල් නෙමේ ඒක අප්‍රියාව ඒක දෝෂ මූලිකයි අතනදී ඇති වෙන්නේ එහෙම වුණොත් එහෙම මේ කෑම පිඟා
දානෙ පිඟානට වමන යන්න ඕනේ අපිට. ඇයි ආහාරේ පටික්කුල සංඥානේ. නේද? ආහාරය ගැන පිළිකුල් සංඥාවනේ එමනම්. ඒක තමයි එතන සඳහන් ඒ වෙනස සඳහන් කළේ ඔය මේ දැන් සිංහලෙන් මම කියනකොට විශේෂයෙන්ම පටික්කුල මානසිකාරය ගැන කොහේ හරි විස්තර කරන්න යෙදුනොත් මම අනිවාර්යෙන් කොච්චර වෙලා ගියත් අර සිංහල වචනේ අර්ථ පරිණාමය විස්තර කරනවා එතනදී. මොකද නැත්තම් අය හිතනවා සමහර අය මේ එයා හිතාගෙන ඉන්නේ මේ අප්‍රිය ජනක වෙන එක තමයි භාවනාව කියලා එතනදී. ඒක භාවනාවක් නෙවෙයි නේද? ඒක අකුසලයක් වෙනවා. ඒ වෙනස එතකොට. ඒ නිසා තමයි දැන් නව සීවතික භාවනාවම කරන අය තරහ ගන්න නැහැනේ. ඒ සතුටෙන් ඉන්නේ. සතුටෙන් ඉන්නවා. සතුටින් ඉන්න හේතුව තමයි ශරීරයේ වෙනස් වීම මම දැක්කා. ඒ නිසා මම මලත් මටත් මේකයි වෙන්නේ කියලා කල්තිය හිත හදා ගන්නවා. ඔව්. එතනදී එතකොට නිබ්බාපේහි අර මේ මිදීම නිවෙනවා. නිවුණට පස්සේ මිදෙන්නේ හිත. ඒකයි මම පරිවර්තනය කළේ ඔය මිදීම කියලා දැම්මේ. නිවීම තමයි මිදීම වෙන්නේ. මේ හිත නිමුන් නැත්තම් රාගය තියෙනකන් ඇති වෙන්නේ මිදීමක් නෑ. එතන මොකද ඒක අපි වැලිඩේට් කරනවානේ. මගේ කියලා අල්ලගෙන. ඒක එතන අපි කන්ටිනියුස් වැලිඩේෂන්. ඒක මේ ඒ නිසා තමයි ප්‍රශ්නේ වෙන්නේ එතනදී. කන්ටිනියුස් වැලිඩේෂන් කියන එක හැමදෙරෝනේ එතකොට ඒ කියන්නේ ඒක දිගටම ගියා නම් සම්දිත්තිකෝ කියන තාත්වයට එන අවබෝධයට එනවා නේද? ඔව් එනවා. නෑ මං කියන්නේ continuous validation of රාග තමයි හොඳ නැත්තේ. රාග හරි. මම කිව්වේ ඒක නෙමෙයි. මං ඔව් අනිත් පැත්ත validate. ඔව්. ඒ කියන්නේ non subjective validation එතන. ඔව්. ඒ කියන්නේ අන්තිමට ඉවර වෙන්නේ මේ කියන්නේ නිවැරදි අවබෝධය කියන තැනට නෙන්නේ නේද සතිපට්ඨානේ සන්දිත්තිකව එතනදී සබ්ජෙක්ටිව් වැලිඩේෂන් නෑනේ non subjective validation ඔව් අනාත්මීය තත්ත්වය වැලියු එකක් එතන දකින්නේ එතනදී අත් වශයෙන් වැලියු විදියට දකින්නේ එකම වැලියු එක තමයි මේ වැලියු එකක් නෑ කියලා දකිනවා මොකද හැම විටම වැලියු කියන එක එක්කෝ built in එහෙම නැත්නම් attributed නේ. ඔව්. ඒ කියන්නේ එක්කෝ අගය කියන එක එක්කෝ සහජ අගය එක්කෝ සහජයි. ඒ කියන්නේ built in. එහෙම නැත්නම් attributed නැත්නම් ආරෝපිතයි. සහජ අගය හෝ ආරෝපිත අගය වෙන්න පුළුවන්. නෑ බලන්න ඕනේ සාපේක්ෂිතව. අර natural එන්නේ අරක. natural එන්නේ built in හෝ attributed. නමුත් අපි බලන්න ඕනේ relative සාපේක්ෂිත කියලා. සාපේක්ෂිත value දැක්කහම දන්නවා value එකක් මේකේ නෑ කියලා. නමුත් අපි බලන්නෙම on top of the built-in value we add more layers of value. තව දේවල් ආරෝපණය කරනවා. එතකොට තව මේ ඒ කියන්නේ අපි සාපේක්ෂිත බලනකොට කියන්නේ සාපේක්ෂතාවයටත් අපි තව එකතු කරනවා value එකක්. ඒ නෙගටිව් විදිහට යනකොට. එතනදී සාපේක්ෂතාව අපි පාවිච්චි කරන්නේ මේ ආත්මීය විදිහට. එතන ප්‍රශ්නේ ඕකනේ. දැන් බුදුහාමුදුරුවෝ සාපේක්ෂතාව අනුව බලන්න කිව්වේ අනාත්මීය සාපේක්ෂතාවනේ. ඒ කියන්නේ relativity කියන එකේ නියම තේරුම සාපේක්ෂ. නමුත් අපි ඒක පාවිච්චි කරන්නේ අර ණයාගේ බඩමැදින් අල්ල ගන්න විදිහට. ඒ කියන්නේ ඒක අර තව තැනකද බුදුහාරු දේශනා කරනවා මොනවද ඒකට කියන්නේ ඒක උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම මට වඩා බඩගිනියා ඉන්නවා කියලා හිතන්නේ නැතුව මට තමයි ලොකුම බඩගින්නේ තියෙන හිතනවා. ඒ වැරදි සාපේක්ෂතාවනේ එතන. මට වඩා බඩගිනියා ඉන්නවා කියලා හිතුවා නම් බඩගින අඩු වෙනවා නිමෙනවා. ඒ ඔය හින්දා තමයි අලගත් දූපම උපමාව අපි ගන්නෙ. ඒ කියන්නේ අලගත් දූපම උපමාවේදී අර සර්පයාගේ බඩමැදින් අල්ලගත්තාම දෂ්ට කරනවා කියන එක අර ධර්මයේ වැරදිට අල්ලා ගන්නවා කියන්නේ අපි සාපේක්ෂතාවත් අපි අල්ලාගෙන ඉන්නේ වැරදි විදිහට. ඒ නිසානේ අර වල්පොළ රාහුල හාමුදුරුන් වහන්සේ කර බුදුන් වදාළ ධර්මයේ සඳහන් කරන වද්ද බුද්ධටෝට් පොතේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ආත්මයක් නැහැ. ආත්මීය විදිහට අල්ලගන්න එපා කියලා. අපේ අය ඒ හින්දා කරන්නේ අනාත්මයක් තියෙනවා කියලා අල්ලගන්නවා අනිත් පැත්තට. හරි. ඒකත් වැරදිනේ.
එතකොට අනාත්මීයයි කියලා අල්ලගත්තොත් එතන උච්ඡේදවාදයට යනවා අපි. ඉතින් හාමුදුරුවනේ ඒක තේරුම් ගන්නත් කොච්චර පරිණත වෙන්න ඕනේ. ගොඩාක් පරිණත වෙන්න. දැන් ඔය මම දන්න ඉන්නවා බටහිර බෞද්ධවරු මම දවසක් අර කතාවකදී කිව්වේ අර අපේ විශ්වවිද්‍යාල මහාචාර්යතුමෙක් මයාමි වල බෞද්ධ වුණා කියලා එයා. එයා බෞද්ධ වෙන්න හේතුව හාවර්ඩ් එකේ උගන්වනකොට හාවර්ඩ් විශ්වවිද්‍යාලය කියන්නේ ඉගෙන ගත්තේ. ඉතින් එතුමා මේ වල්පොල රාහුල හාමුදුරන්ගේ පොතේ ඔන්න ඔය වාක්‍ය දැකලා බෞද්ධ වෙලා තියෙනවා. පොත නිකන් පෙරලා බලනකොට තියෙනවා බැලුවාම කියලා තියෙනවා මේක මට ඉංග්‍රීසි ෆ්‍රේස් එක මතක නැහැ. ඒක තියෙන්නේ එහෙමයි. බෞද්ධයෝ අනාත්මීය විදිහට හිතනවා. හැබැයි අනාත්මීය කියලා දෙයක් අල්ලාගත්තේ ගන්න නැහැ. එහෙම අල්ලාගත්තොත් එතනත් බෞද්ධකම නැහැ. දැන් අපේ අයට වෙලා තියෙන නිර්වාණය කියලා අල්ලගෙන ඉන්නවනේ එකක්. අපේ අය දැන් නිවන දකින්නේ සාපේක්ෂව නෙවෙයිනේ කියන්නේ. නිවන කියලා කියන්නේ සංසාරයේ අනිත්‍යතාව දකින්න එක විදිහ නෙවෙයි අපේ අය දකින්නේ. සංසාරේ එහෙමම තියෙනවා. ඒ කියන්නේ බෝට්ටුවේ ගිහලා නැවට ගොඩ වෙනවා කියලා හිතන්නේ. මේ බෝට්ටුවක් තියෙනවා බෝට්ටුව තියලා නැවට යනවා කියලා. එහෙම එකක් නැහැ. ඒ කියන්නේ බෝට්ටුවේ ඉඳගෙනම තමයි නිවන දකින්නේ. අපේ නැමක් හොයනවා ගිහිල්ලා ගොඩ වෙන්න. ඔතන ඒ වෙනස තියෙන්නේ ඒක. දැන් ඒ හාමුදුරන්ගේ වද්ද බුද්ධ ටෝට් පොත භාෂා ගණක පරිවර්තනය වුණේ ඔය හින්දානේ. ඒ කියන්නේ හරීම කන්සයිස් හරි සංක්ෂිප්ත ලියව පොතක්නේ. උන්වහන්සේ මේ සෝබෝන් විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ. මේ එතකොට ඒකෙදි බලන්නේ ආත්මීය අපි ආත්මීය විතරනේ අනාත්මීය කියලාත් අල්ලගන්න බෑ. මොකද ආත්මීය අනාත්මීය දෙකම එතකොට ඒක ද්වයතාවනේ. ඒක ඩුවැලිටි වලට වැටෙනවනේ. ඔව් දැන් එතකොට ওই නිසා තමයි දැන් ඔය මම පෞද්ගලිකව මම ගැන දන්න අය ඉන්නවා. මම බොහෝ විට මේ දැන් මම බොහෝ විට කියලා කියන දෙයක් තමයි අපි මම කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනා වැඩි ප්‍රමාණයක් උන්වහන්සේ නිර්වාණය ගැන විස්තර කරපු දේශනා බොහෝම අතලොස්සයි තියෙන්නේ. උන්වහන්සේ හැමතැනම දේශනා කරන සංසාරය ගැන. එතකොට ඇයි සංසාරයේ ස්වභාවය තේරුම් ගත්තාම ඒ තේරුම් ගැනීමම තමයි නිර්වාණය කියන්නේ. එතකොට ඒ අවබෝධය තමයි නිර්වාණය වෙන්නේ. ඉතින් මම සමහරට ඔක් කිව්වම අපේ අමනාප වෙනවා මාත් එක්ක. ඒ හාමුදුරුවෝ බොරු බණ කියනවා. සංසාරය ගැන නෙවෙයි නිවන ගැන මං හරි මට ওই මහත් එකතු කොල්ල දෙන්නකො නිර්වාණය කරපු දේශනා ටික කියලා. ඊපස්සේ දවසක් කියන්නේ බල්ල මාස 7-8කට පස්සේ අනේ හාමුදුරනේ මේ ඔබ වහන්සේ කිව්ව දේ ඇත්ත තමයි මේ නිර්වාණය ගැන කරපු දේශනා ටිකයිනේ ඔක්කොම මේ සංසාරය ගැනමනේ කියලා. මම ඔක තමයි මහත්යෝ මම කිව්වේ සංසාරයේ තේරුම් ගැනීමමයි නිර්වාණය වෙන්නේ කියලා. ඒකනේ හාමුදුරනේ අර එක තැනකදී එහෙම හරි පැහැදිලිව කිව්ව නේද අලෝකිතේ විලෝකිතේ යන්න විලෝකිතේ කියන තැනදී අර හදාගත්ත පරිහරණය කරන ලෝකයේ අතහැරීමයි ඒ හදාගත්ත ලෝකෙන් වෙන්වීම නේද විලෝක කියන්නේ. විලෝක කියන්නේ ඒ දෙකම උපේක්ෂාවෙන් බලනවා නම් අපිට අර සංජානනකාරී සම්පජාන එක වෙන්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන් නිවන කියන එක නේද? ඔව් නැත්තම් අපි වෙන්නේ විලෝක. අවබෝධ කරගන්නවද හාමුදුරනේ නිවන කියන එක ඇත්තටම අවබෝධ කරගන්නවද අපි එතනට රීච් වෙනවද කියන එක? නෑ ඒකේ කොටස් හතරක් දැන් ගොඩාක් අය ඔය සමහර ස්වාමීන් වහන්සේලා ගිහි අය කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා. අවබෝධ නැහැ. අවබෝධයක් නෙවෙයි දැන් එතන තියෙන්නේ අර දේශනා කරනවානේ චතුරාර්ය සත්‍ය කියන විග්‍රහයේදී අර සත්‍ය යන තියෙනවානේ මොකද්ද මේ දැන් මුල් එක තෘෂ්ණාවනේ ඒක අවබෝධ කරගන්නවා තෘෂ්ණාව කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ ඊළඟට මේ ඒක ඊළඟට දැන් තෘෂ්ණාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා තේරුම් අරන් ඒක ඉවත් කරලා මේක වැඩක් නැහැ කියලා අවබෝධ කරගන්නවා ඊට පස්සේ ඒකට යන්න ගියෙන් පස්සේ ඒකට වඩන්න මාර්ගයක් තියෙනවා වඩන්නත් ඒ කියන්නේ තෘෂ්ණාව කියන්නේ මොකද්ද කියලා දකින්නවා ඊට පස්සේ තෘෂ්ණාව ඉවත් කරලා නිවන අවබෝධ කරගන්නවා ඒ සඳහා යන්න ඕන මාර්ගේ වඩනවා එතකොට අන්තිමට රීච් වෙනවා කියන එක තමයි රීචින් කියන එක ආන්න ඒක ඔව් ඒ විදිහට ඔව් උතන අර මේ සමුදය නිරෝධ සත්‍යයේදී විතරයි අවබෝධ කියන වචනේ එන්නේ අනිත් ඊට කලින් එන්නේ තේරුම් ගැනීම සහ ඉවත් කිරීම තේරුම් ගන්න ඕන අයින් කරන්න ඕන. අපි මිනිස්සු දඟලන්නේ නිවන අවබෝධ කරගන්න කියන එකට අන්න ඒක. ඔව්. එතනක් තියෙන්නේ වැරදි මම හිතන්නේ. ඔව් එතනත්
සංකල්පයක් එතන නෙමෙයි නේද? නෑ එතන අතර විලෝකිත තත්ත්වය අල්ලගෙන ඉන්නවා. විලෝකිත අල්ලගෙන ඉන්න ඒක හරි. ඔව් විලෝකිත ආලෝක හරි ඒක කියනවා. විලෝකිත අල්ලගෙන ඉන්නවා. ඔතනයි ප්‍රශ්නේ වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා දැන් ඔය ධර්මයේ ගැන කල්පනා මම නිකන් ඉන්නකොට කල්පනා කරන්නේ ඇත්ත වශයෙන්ම ගොඩාක් ගැඹුරු ධර්මයේ නැතුණාට දැනගත්තේ නැතුණාට සූත්‍ර මට ඒක ඇත්ත වශයෙන්ම කියන අර මේ ළමයින්ට කම්පියුටර් ගේම් ගහනවා වගේ මට ඕක. මම නිතරම ආලෝකිත විලෝකිත පත්‍ර දාලා සාපේක්ෂතාව ගැන නිතරින් කල්පනා කරලා බලනවා. හරි දැන් මට මේ හැඟීම ආවා. දැන් මේ හැඟීමේ තියෙන වැලියු එක මොකද්ද? ඉතින් බැලුවාම සමහර හැඟීම් වල අර built in value එකක් තියෙනවා. innate value එකක් තියෙනවා. නමුත් ඔතන ප්‍රශ්නේ වෙන්නේ innate value එක අපිට බලන්න බැරි වෙන්නේ අපි attribute කරන layer එකකින් හින්දානේ ඔතන ප්‍රශ්නේ වෙන්නේ. ඕකනේ ප්‍රශ්නේ. දැන් ඒ යම් කිසි value එකක් තියෙනවා නම් ඒක යථාභූත ඥාණයෙන් ඇත්ත හැටියට දැක්කම එතනින් ඉවරයි. ඔක ප්‍රශ්නේ වෙන්නේ ඒක දකින්න නැතුව අපි තව layers දාලා ඕක වැඩි කරනවනේ. එතනයි වැඩිපුර ප්‍රශ්නේ එන්නේ මිනිස්සුන්ට. ඒ කියන්නේ තියෙන සංසාරයෙන් ඉගොඩ යන්න පුළුවන්කම තව දික් කරගන්නවා කියන්නේ ඕකටනේ. සංසාරයටත් ඇලිලා යනවා කියන නිවන කියන සංකල්පයටත් අපි ඇලෙනවා කියන එක එතන වෙන්නේ නේද හාමුදුරනේ බැලුවා. ඒකට සංකල්පයක් ඇලිලා ඉන්නේ මිනිස්සු. ඒ සංකල්ප ඇලෙන්නම දෙකක් විදිහට දකින්නේ කොහේ ඒකයි ඔය. ඒ කියන්නේ නිවන සංසාරේට නිවන කියන්නේ සංසාරේම කොටසකුත් නෙවෙයි. හැබැයි සංසාරයට වෙනස් දෙයක්කුත් නෙවෙයි. සංසාරේම නිර්වාණය වෙන්න පුළුවන් කියන. නෑ ඔව් සංසාරය අවබෝධ කිරීමම තමයි නිර්වාණය වෙන්නේ. දෙකක් නෙමෙයි එතකොට. අවබෝධ කරගත්තොත් විතරයි නිවන රිලීස් කරන්න පුළුවන් වෙන්නේ. ඔව් එතකොට දැන් ඔක කියන්නේ දර්ශනයේදී කියන්නේ සංසාරාවබෝධයේ යනු නිර්වාණය සමාන වචනයයි. ඒ කියන්නේ one after the other නෙමෙයි. සංසාරාවබෝධය තමයි නිර්වාණය වෙන්නේ එතකොට. මේ දැන් අපි ඔක ස්ටෙප් දෙකක් විදිහට ගන්නවනේ. දෙකක් විදිහට ගත්තොත් බුද්ධ ධර්මයේ විකෘති වෙනවා. විකෘති වෙන්නේ අපි ඒතකොට සංසාරේ වෙනම දෙයක් විදිහට දැකලා නිර්වාණය තව දෙයක් විදිහට දැකලා. එතකොට ඔව් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ එන දැන් අපි ඕක වැඩේ තියෙන භාෂාවේ ප්‍රශ්නේ උතන තියෙන්නේ. අපට ඕක හිතේ තිබුණත් කියන්න ගියාම කියවෙන්නේ ඔහොම. වෙන්නේ එකක් තියා දැන් අපට තේරුණා වුණා තව කෙනෙකුට පැහැදිලි කරනකොට කියන්න වෙන්නේ මේ විදිහට. ඒ නිසානේ කියන්නේ නිර්වාණ is ineffable කියලා. නිර්වාණය අනිර්වචනීයයි. ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. දැන් අපිට ලෞකික හැඟීම් පවා කොච්චර දේවල් තියෙනවද නේද? වර්ඩින්ග්ස් වලින් කියන්න බැරි දේවල්. කියන්න බැරි. එතකොට නිර්වාණ හැඟීම කොච්චර නිර්වාණය කොහොම දෙයක් වෙන්න ඕනද ඇත්තටම? එතකොට දැන් නිවන අර අපි අර පෙර දේශනාවේ කන්ද ගැන අපි කිව්වේ මම හිතන්නේ ඒක මම කියන්න ඕන දැන් අද අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවනේ ඒ අය කරුණාකර සවන් දෙන්න අපි අර පෙරදී එක සාකච්ඡාවක් කළා මේ කන්දක් ගැන එතන අර බුදුහාමුදුරුවෝයි මමයි කන්ද පාමුලට ගියාම බුදුහාමුදුරුවෝ කන්ද දැකපු හැටි මම කන්ද දැකපු අර පැය දෙකක විතර අපි සාකච්ඡාවක් කළානේ ඒක ශ්‍රවණේ නොකරපු යන්න ඒක ඇහුවා නම් තේරෙනවා මේ සංසාරය නිර්වාණය කියන්නේ සංසාරයට වඩා වෙනස් දෙයක්ුත් නෙමෙයි නිවන සසරට වඩා සසරෙන් තොර කරලා ගත්තාම නිර්වාණය මේ සංසාරේ කොටසක් වෙනවා එහෙම ගත්තාම ඒකේ කොටසක් විතර වෙන් කරන්න බෑ වෙන් කළාම සංසාර නිවන වෙනම දෙයක් වෙනවා හැබැයි එකට ගත්තොත් එහෙම සංසාරේ කොටසක් වෙනවා ඒ සංසාරේ කොටසකුත් නෙමෙයි ඒක වෙනම දෙයක්ුත් නෙමෙයි මොකද එතනදී අපි නැති කරන්නේ මමත් ඇටැච්මන්ට් එකනේ උපාදානයයි නැති කරන්නේ උපාදාන නැති කරන්නේ ඒක ඇත්ත වශයෙන්ම ඔය බුදුහාමුදුරුවෝ ඔය දීඝනිකායෙම විස්තර කරලා ගොඩාක් විස්තර කරලා ඔය මේ බුදුහාමුදුරුවෝ එක දීඝනිකායේ ගොඩාක් තියෙන ඩයලොග්ස් නේ බොහොම ප්‍රබුද්ධ සාකච්ඡානේ තියෙන්නේ මේ ඇතම් තැන් වලදී බුදුහාමුදුරුවෝ නිහඬ වෙනවා ඒ කියන්නේ අර නිර්වාණයේ තියෙන අනිර්වචනීයත් ඒ කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරිකම නිසා ඒක විස්තර කරන්න බෑ ඒ නිසා හොඳයි එහෙමනම් බොහොම ස්තුතියි ප්‍රශ්න හොඳයි ප්‍රශ්නත් ඒවට එන හැමදෙනාටම තෙරුවන් සරණයි අද ඔබට යම් කිසි අවබෝධයක් ලැබුවාද ඒ ඔබ සෑම දෙනාගේම භූමි ප්‍රාර්ථනාව
සඳහා භූමි අවබෝධය සඳහා පිටු බලයක් වේවා ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි කුසලය වෙන්නේ. එතකොට ඔබේ පාරමිතා වෙන්නේ ඒ අවබෝධය. ඒ වගේ තමයි මේන් ලබාගත් පුණ්‍ය පින් අපි අනුමෝදන් කරමු, අනුමෝදන් වෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදාති ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඔබ සෑම දෙනාගේම ඔබේ භූමි ප්‍රාර්ථනාව සම්මා සම්බුද්ධ භූමිය හෝ පච්චේක බුද්ධ භූමිය හෝ අරහන්ත භූමිය යන ඒ ප්‍රාර්ථනීය භූමිය අවබෝධ කරගන්නට අද ලැබුවා වූ දැනුම සුළු දෙයක් වුණත් ඒ සුළු හෝ වේවා දැනුම ඔබ සෑම දෙනාටම ඒ සඳහා ප්‍රතිබල පිටු බලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.